දම් සිහනද නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු. ගරුතර මහා සංඝයා වහන්සේ, පින්වත්නි, අද පොසොන් පොහොය දවස. අද වගේ දවසකයි අපේ රටට බුද්ධ ශාසන දායාදේ ලැබුණේ. මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට අහසින් වැඩි අද වගේ දවසක. ඉතින් මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා අම්බස්තලේ ඉඳලා රජුරවන්ට ඒ විදි රජුරව ඔබ කවුරුත් දන්නවනේ දඩයන් ගියා. එතකොට දෙවි කෙනෙක් ඒ වෘක්ෂ දේවතාවෙක් මුයකුගේ වේශයෙන් ඇවිල්ලා රජුරු ඉදිරියේ පෙනී හිටිලා ඒ මුවා දිව්වා. මුවාගේ පිටිපස්සේ තමයි රජුරුවත් ගියේ. ඊට පස්සේ මුවා නොපෙනී ගියා. එතකොට රජුරවන්ට ඇහුණා තිස්ස කියලා නම කියලා කතා කරනවා. රජුරුව කල්පනා කළා මේ රටේ කවුද මට නම කියන්න පුළුවන් එකෙක්. එහෙම බලද්දී දැක්ක කවුද දැක්කේ? මිහිඳු මහ රහතන් වහන්සේ ඊළඟට අර ඉට්ටිය උට්ටිය සම්බල බද්දසාල සුමන සාමණේරයන් වහන්සේලා බණ්ඩුක උපාසක ඒ දැක්කා. අර උපාසක දැක්ක රජුරවන්ට එකපාරට හඳුනගන්න බැරි වුණා මේ කවුද කියලා. රජුරු දුනුයි තලමාන ගත්තා. එතකොට මිහිඳු මහ රහතන් වහන්සේ කියා හිටියා සමනාමයන් මහරජ ධම්ම රාජස්ස ශාවකා තවේව අනුකම්පාය ජම්බු දීපා ඉදාගතා කිව්වා මහරජ අපි ශ්‍රමණයෝ වෙමු. ශ්‍රමණාමයන් මහරජ රජුරුවනි අපි ශ්‍රමණයෝ වෙමු. ධම්ම රාජස්ස ශාවකා ධර්ම රාජයන් වහන්සේගේ ශ්‍රාවකයෝය. තවේව අනුකම්පාය ඔබ කෙරෙහිම අනුකම්පාවෙන් ජම්බු දීපා ඉදාගතා ජම්බු ද්වීපයේ ඉඳලා මෙහි ආවා. එතකොට ජම්බු ද්වීපේ කොහෙද තියෙන්නේ? ඉන්දියාවේ. ජම්බු ද්වීපේ ඉඳලා මෙහි ආවා. ජම්බු දීපා ඉදාගතා ජම්බු ද්වීපේ ඉඳලා මෙහෙට ආවා කියලා කිව්වා. එතකොටම ධම්මාශෝක මේ අපේ දෙවන පෑතිස් රජුරවන්ට මතක් වුණා ධම්මාශෝක රජුරවන්ට මේ අපේ රජුරවන්ට සංදේශයක් එවලා තිබ්බා. මම තිරුවන් සරණ ගියා. ජම්බුද්වීපේ කසාවතින් බබලෙනවා ශ්‍රමණයන්ගෙන්. රහතුන්ගෙන් බබලනවා දඹදිව කිව්ව ඉන්දියාව. රහතුන්ගෙන් බබලනවා ඔබත් මේ තෙරුවන් සරණ යන්න කියලා පණිවිඩේ. එතකොට මතක් වුණා මේ පිරිස
තමයි. ඊට පස්සේ උන්වහන්සේලා පහළට වැඩියා. ඊට පස්සේ රජුරුවන්ව පිරිස වාඩි කරවලා ඉස්සෙල්ලාම මිහිඳු මහරහතන් වහන්සේ වදාළේ මොකද්ද? ධර්ම දේශනාව. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා පළමුව වදාළ දේශනාව මොකද්ද? චුල්ලහත්ති පදෝපම සූත්‍රය. ඒකේ ඒ දේශනාව තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ. එහෙනම් මිහිඳු මහරහතන් වහන්සේ ඇවිල්ලා තමන්ගේ බණක් කිව්වේ නැහැ. තමන්ගේ අර්ථ කෑලි කිව්වේ නැහැ. රජතුමනි කියලා තමන්ගේ දෙයක් හැටියට හුවා දක්වන්න මොකුත් කිව්වේ නැහැ. බුද්ධ දේශනාවක් කිව්වේ. ඒ බුද්ධ දේශනාව චුල්ලහත්ති පදෝපම සූත්‍රය. ඇතාගේ පේවර උපමාකට වදාළ කුඩා දෙසුම. තව එකක් තියෙනවා ඒකේ මහා හත්ති පදෝපම සූත්‍රය කියලා. ඒකේ කියන්නේ මේ නුවණැති මිනිසෙක් ඇතෙක් හොයාගන්න වනාන්තරයට ගියාම මුලා නොවි ඇතාව දකින්න විදිය. ඇතාව දැක්කා කියලා ඇතින්නියෝ දැකලා මුලා වෙන්නේ නැහැ කිව්වා. මේ කාලේ වගේ. එතකොට එහෙම මුලා නොවි ඇතාවම දෑහින් දකින්නකම් ගමන යනවා කිව්වා. ඒක තමයි මේ රජුරුවන්ට කිව්වේ. හැබැයි ඊට කලින් රජුරුවන්ගෙන් ප්‍රශ්නත් ඇහුවනේ රජුරුවන්ට මොළේ තියෙනවද බලන්න. දැන් අපි බණ කියන්නේ ඉස්සෙල්ලා ඕගොල්ලන්ගෙන් ප්‍රශ්න අහුවද මොළේ තියෙනවද බලන්න. ඇහුවේ නැහැ. වාඩිවියන් ආචාපන් කියලා අපි කියනවා. අතන එහෙම නැහැ. රජුරුවන්ගෙන් ඇහුව රජුරුවනේ මේ අඹගස හැර තම අඹගස් තිබේද? තියෙනවා කිව්වා. මේ අඹගසත් ඒ අඹගස අතර තව ගස් තිබේද කියලා. තියෙන ඒ අඹ නෙවෙයි කිව්වා. ඊට පස්සේ කෝ ඒ අඹගසත් තවත් ගසුත් අතර තව තිබේද? තියෙනවායි මේක කිව්වා. සැනින් කිව්වා. ඉතින් ඒ නිසා ඉන්ටර්විව් කළ බණ කිව්වේ නැහැ මේ කාලේ අපි. ඒ කාලේ මිහිඳු මහරහතන් වහන්සේ මේ රජුරවන්ට නිකම්ම බණ කිව්වේ නැහැ. රජුරන් ඉන්ටර්විව් කළා. පාස් වුණා. රජුරෝ ප්‍රතිබල සම්පන්නයි යමක් තේරුම් ගන්න කියලා එකෙන් තමයි තේරුනේ. අපි ධර්මයේ කියද්දි මේ අය ප්‍රතිබල සම්පන්නයි තේරුම් ගන්න කියන කතාවක් අපි දන්නේ නැහැ. ඕගොල්ලෝ අහගෙන ඉන්නවා අපි කියනවා. එහෙමනේ මේ රටාව යන්නේ. ඒ නිසා බණ හැටියට අපිට ඕන දෙයක් කියන්නත් පුළුවන්. කියන ඕන දෙයක් අහගෙනත් ඉන්නවා. එතකොට ඒකේ එහෙම නැහැ. මිහිඳු මහරහතන් වහන්සේ ඊට පස්සේ ධර්මයේ දේශනා කළා චුල්ලහත්ති පදෝපම සූත්‍රය. රජ්ජුරුවන්ට ඒකේ අන්තිමට කියන්නේ සම්මා සම්බුද්ධෝ භගවා භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ස්වාඛාතෝ භගවතා ධම්මෝ භාග්‍යතුන් වහන්සේ විසින් වදාළ ධර්මය මනාකොට දෙසූ ධම්මකි. ස්වාඛාත කියන්නේ ඒක. ඊළඟට සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි. ඔය කරුණු තුනේ නිශ්චයට පැමිණෙන්න තියෙන වැඩපිළිවෙල. ඒක තමයි කියා දුන්නේ. ඉතින් ඊට පස්සේ රජ්ජුරුවෝ ඔන්න තෙරුවන් සරණ සමාදන් වුණා. තෙරුවන් සරණ ගියා. තෙරුවන් සරණ ගියා කියන්නේ රජ්ජුරුවෝ මොකද වුනේ? දැන් රජ්ජුරුවෝ ගොබිලෙක්ද උපාසකයෙක්ද? උපාසකෙක් වුණා. දැන් රජ්ජුරුවෝ කවුද? උපාසකෙක් වුණා. තෙරුවන් සරණේ පිහිටියා. තෙරුවන් සරණේ රජ්ජුරුවෝ පිහිටියා. රාජසේනාව තෙරුවන් සරණේ පිහිටියා. උපාසක බවට පත් වුණා. ඊට පස්සේ උපාසකෙක් හැටියට ඉඳලා තමයි මේ බණ්ඩුක උපාසක ලං වෙලා ඇහුවේ මේ අයලා කවුද කියලා ඇහුවා. ඒයි බණ්ඩුක උපාසක හිටියේ සුදු ඇඳගෙන මනුස්ස කොණ්ඩෙත් තිබ්බනේ. සැක හැරලා එයාව අඬ ගහගත්තා. අඬ ගහගෙන මේ අයලා කවුද කියලා ඇහුවා. කිව්වා මේ ධර්මාශෝක රජුරන්ගේ පුතා මේ පැවිදි වෙලා ඉන්නේ කියලා. ඉතින් ඊට පස්සේ රජුරු පැහැදිලා තව බොහොම සැලකිලි දැක්වුවා. ඊට පස්සේ ටික ටික ධර්මයට අපේ ලංකාවම
තෙරුවන් සරණ පිහිටපු භාග්‍යතුන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරය වගේ ධර්මද්වීපයක් බවට පත් වුණා. ඉතින් මේ ධර්මද්වීපයක් බවට මේ රටපත් කොට වදාළ අපගේ මිහිඳු මහරහතන් වහන්සේට নমස්කාර වේවා. සාදු සාදු සාදු. ඊට පස්සේ පින්වත්නි මේ පිරිසට දැන් ගොඩාක් සීනාවෙන්න පටන් ගත්තා. අනුරාධපුරයේ හිටපු මෙහෙම රහතුන් වැඩලයි ආකහෙන් මෙහෙම දැන් දහම් දේශනවයි මේ කියලා දැන් ඉතින් රාජමාලිගාව පැත්තට සෙනගත් එනවා. අන්තපුර ස්ත්‍රීනුත් දැන් ආසාව බණ අහන්න. ඉතින් පිරිස ඔක්කොම එකතු කරලා එතකොට රජුරණ තිබුණ ඇත්හල, ඒ කියන්නේ ඇත්තු බඳින ලොකු ශාලාව. ඉතින් ඒක ලොකුට ඉඩකඩ තියෙන්න ඇති. ඒක ඇත්තු ටික පිට කළා ශාලාවෙන් ඒක සුද්ධ පවිත්‍ර කරලා ගත්තා බණහන්ට ධර්මශාලාව වගේ. ඊට පස්සේ ඒකෙදී ඔන්න මිහිඳු මහරහතන් වහන්සේ ඉස්සල්ලාම දේශනා කළේ විමාන වස්තු പ്രേත වස්තු. ඉස්සල්ලා දේශනා කළේ പ്രേත වස්තු. പ്രേත වස්තු කියන්නේ പ്രേතයින්නේ කතා. විමාන වස්තු කියන්නේ දෙවියන්නේ කතා. මිනිස්සු මනුෂ්‍ය ලෝකේ ඉඳලා මැරිලා ගිහින් දෙවියෝ වෙච්ච අයගේ විස්තර තමයි කියන්නේ. මැරිලා ගිහින් අපා දුක් විඳින එහෙම නැත්නම් പ്രേත ලෝකේ දුක් විඳින අයගේ කතා പ്രേත කතා. പ്രേතයන්ගේ කතා. ඉතින් මිනිස්සුන්ට ওই ටික කියා දුන්නා. කියා දුන්නාම හපොයි මෙහෙම සංසාරයක්ද මේක එහෙනම් අපිට පින්මනේ කරගන්න තියෙන්නේ කියන අදහස මිනිස්සුන්ගේ ඔළුවට ගියා. ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ සත්‍ය සංයුක්ති චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි වුණොත් ඔහෙලට මේ ගමනේ කොනක් පොටක් නැහැ කියලා දුන්නා. දීර්ඝ සංසාරේ මෙරි යන්ට වෙයි කියලා කියා දුන්නා. එතකොට බයක් හටගත්තා. අනේ මේකෙන් අපිට ඈතර වෙන්න ඇතනම් කියලා. හරි ක්‍රමානුකූලව මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේ ධර්මයේ දේශනා කළේ. ලංකාවේ බුදුරජාණන් වහන්සේ පහළ වුණා කියන කට්ටිය මේක පිළිගන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ මිහිඳු මහරහතන් වහන්සේ ඔත්තු බලන් දෙව්වලු ධර්මාසුග රජුරු. දැන් බලන්න තිසරණේ නැති කරගන්න හැටි. රහතුන් කෙරෙහි හිත අපහදවලා යන්නේ අපායනේ. එතකොට මේ අද මම කල්පනා කළා ඔබට මේ പ്രേත වස්තුවේ පළවෙනි කතාව විස්තර කළා දෙන්න. ඒකේ ලස්සන ගාථා තුනක් බුදුරජාන් වහන්සේ වදාලා ඒකට උපකාර වෙන්න. ඉතින් මේ මිහිඳු මහරහතන් වහන්සේට උපහාරයක් වෙනසයි අපි මේ പ്രേත වස්තු කතාව උන්වහන්සේ අපිට ඉස්සෙල්ලාම කියා දීපු ධර්මය. රජගහනුවර සිටු පවුලක් තිබුණා හිටියා. මේ සිටු පවුලේ හිටියේ එකම පුතයි. එතකොට මේ ඒ අම්මා තාත්තා ඒ සිටු පරම්පරාවෙන් සිටුවරු වුණාට ඥානෙ මදි. සල්ලි තිබ්බට නෝන නැහැ. එතකොට ඒ සිටු පුත්‍රයා එකම පුතා හිටියේ. ඊට පස්සේ ඒ මව්පියෝ කල්පනා කළා අපේ පුතා දවස ගානේ කහවණු 1000 ගානේ වීදම් කළත් දිනපතා කහවණු 1000 ගානේ වීදම් කළත් මේ තියෙන ධනස්කන්ධේ නම් අවසන් වෙන්නේ නැහැ. ඒ නිසා අපේ ළමයට අමුතුවෙන් ශිල්ප ශාස්ත්‍ර උගන්වන්නට ඕනේ නැහැ. කිසිම කරදරයක් නැතුව කාලා බීලා සැපසේ වාසය කරන්න අපේ ළමයාට අපේ පුතාට පුළුවන් කියලා කල්පනා කළා. මොකද කළේ? ඒ වගේම ධනවත් පවුලක කෙල්ලක්. ඒ කෙල්ල දන්නේ වේදම් කරන්න විතරයි. ඒ ධනවත් පවුලක කෙල්ලක්ව බන්දලා දුන්නා. දැන් ඉතින් මේ සිටු වයසක සිටු ජෝඩුව මැරුණා. මේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ සිද්ධියක්.
එහෙනම් බුදුරජාණන් වහන්සේ වැඩි ඉන්න කාලේ රජගහනුවර ධනවත් මිනිස්සු ඉඳලා තියෙනවා ධර්මයේ පැත්ත බලපු නැති. රජගහනුවර ඉඳලා තියෙනවා. මේ ජාතියේ සිටුපවුලක් ගැන මේ කියන්නේ. ඒ කියන්නේ තනිකර ධනෙ මත් වෙලා හිටපු. ඊට පස්සේ මොකද උනේ මේගොල්ලෝ ඉතින් දිනපතා ගෙදර පාටි. දැන් අර ජෝඩුව දිනපතා ගෙදර පාටි දානවා එක එක ප්‍රදේශ වලින් ගායකයෝ ගෙනල්ලා මේ සංගීත සාජ්‍ය දානවා ඊළඟට නගර සෝබනියෝ ගොඩක් වේදම් කරලා ගෙනල්ලා නැටුම් නටවනවා. දැන් මෙහෙම කර කර ජීවිතය ගත කරනකොට වැඩි කල නොයා සම්පූර්ණ අර ධනෙ දෙපැත්තෙම ධනෙ වීදම් වෙලා විනාශ වෙලා ගියා. අන්තිමට මොකද වුනේ මේගොල්ලන්ට ණය ගන්න සිද්ධ වුණා. ණයතුරුස් ගෙවා ගන්න ඉඩ කඩන් විකුණන්න සිද්ධ වුණා. අන්තිමට මේ රජගහනුවර සිටුවරයා සිටු පුත්‍රයා ජීවත් වෙන්න විදියක් නැතුව තැටියක් අරන් හිඟමනට බැස්සා. දැන් ඔන්න හිඟමනේ වාසය කරනවා. මේකේ තියෙනවා තස්මින්ගේව නගරේ අනාථ ශාලායන් වසති. ඒ රජගහනුවරම අනාථ ශාලාවක තමයි දැන් ඉන්නේ මෙයා. අයි කොහොම දීපල නැත් විනාශ වුණා. දවසක් මේ අනාථ ශාලාවේ රාත්‍රියක හොරු ඇවිල්ලා නැමුතුණා. හොරු කණ්ඩායම. හොරා මියාව දැක්කා. දැකලා කිව්වා ඇයි මිනිස්සුયો මේ වගේ හිඟකකා ජීවත් වෙන්නේ? අර සිටුවරයාට සිටු පුත්‍රයාට කිව්වේ. ඇයි මිනිස්සු මේ වගේ හිඟකකා ජීවත් වෙන්නේ? ඔබට තව අතපය හයිය තියෙනවනේ. අතපය විකල් නෑනේ. අපිත් එක්ක වරින් කිව්වා. සෙට්ටුවෙන් කිව්වා. හොරකමට. ඊට පස්සේ මෙයා කිව්වා අනේ මිත්‍රයා මං හොරකම් කරන්න දන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ කිව්වා හරි. උඹ හොරකම් කරන්න දැන නැතුණාට කමක් නෑ. අපි කියන දේ කරාපන් කිව්වා. ඊට පස්සේ මොකද කළේ? මෙයා තායි කියලා ඕන්න දැන් අර හොරුත් එක්ක අර සිටු පුත්‍රයා ගියා. දැන් හොරකල්ලියේ මෙයාටත් කණ්ඩ බොණ්ඩ දෙනවා. දවසක් දැන් හොරකමකට ගියා. හොරකමකට ගිහින් අර හොරු මේ මිනිස්සයාට දැන් හොරකම් කරන්න දන්නේ නැන්නේ. උඹ හොරකම් කරන්න එපා. උඹ අන්න අසවල් හන්දියේ හිටගෙන හිටපන් මේ මුගුර ගණන් අතට කියලා ලොකු මුගුරක් දුන්නා අතට. දීලා කිව්වා කවුරු හරි ආවොත් දීලා ඇදපන් කිව්වා. උඹ අර හන්දියේ හිටපන් අර කොනේ හිටපන් අතරමං හන්දියේ අපි මේ වැඩේ කරන්නම් කවුරු හරි ඉස්සරහට ආවොත් උඹ ගහපන් කිව්වා. ඊට පස්සේ මොකද කළේ? මේ හොරා දැන් ඉතින් අර හොරු ටික ගිහිල්ලා එනකන් බලාගෙන ඉන්නවා මුගුර අතේ තියන්. හොරු ටික ගිහිල්ලා ගේ බින්දලා එහෙමම පැනලා ගියා. එතකොට දැන් මේ උදයා මුගුර අතේ තියන් බලන් ඉන්නවා හොරු එනකන්. ඔඩ දැන් මිනිස්සු තුල ආහු කියලා සද්දය ආව. දැන් මිනිස්සු හොගාලා හොයන හොරු ටික හොයලා මිනිස්සු කණ්ඩායම දැක්කා මේකා ඉන්නවා මුගුර කතේ තියාගෙන. ගිහිල්ලා අල්ලගත්තා. අල්ලගෙන හොඳටම ගැහුවා. ගහලා අත් දෙක පිටිපස්සට තියලා බැඳලා රජ්ජුරුව ගාවට ගෙනිච්චා. ගෙනිච්චට පස්සේ රාජ නීතිය ක්‍රියාත්මක කරන්න තියෙන්නේ. ගෙනිච්චට පස්සේ එතකොට ඒ නීති මණ්ඩලයට දැම්මා. දැම්මට පස්සේ නීතියෙන් කිව්වා මේක තමයි මේ හොරකමට හවුල්. ඒ නිසා නගරේ අර හොරු ඝාතනය කරන වදක භූමියට අරගෙන ගිහිල්ලා හිසගස ආදාපන් කිව්වා. දැන් ඔන්න මේ පුද්ගලයාට වදමල් මාලයක් බෙල්ලට දාලා වද බෙර ගසමින් එක්කන් යනවා. දැන් එතකොට මිනිස්සු ඔක්කොම දන්නවා මේ හොරා වුණා. හොරා දැන් මරණයට ගෙනියනවා. එතකොට දැන් මෙච්චර කල් මේ රජගහනුවර ගෙවල් බිඳපු හොරා මේක කියලා ඔන්න දැන් ඉතින් කවුරුත් හඳුනාගත්තා. දැන් අහුනේ කාවද? අර සිටු පුත්‍රයා.
දැන් මෙහෙම බෙරක ගහ යද්දී රජගහනුවර තව මාලිගයක ඉන්නවා සුලසා කියලා වෙසඟනක්. නගර සෝබිනියක්. එයා උඩ තට්ටුවේ ඉඳලා සඳුළු තලයට ඇවිල්ලා බැලුවා කවුද අපි මේ හොරකම කරපු එක. බැලුවාම පේනවා. දැන් කවුද මේ බෙල්ලට වදමල් දමාලා අරගෙන යනවා දැන්. බෙරක ගහ අරන් යනවා. අරන් යන්නේ කාවද? සීටි පුත්‍රයා. මේ සීටි පුත්‍රයා සල්ලි තියෙන කාලේ සුලසා ගාවටත් ඇවිල්ලා තියෙනවා. සුලසා කල්පනා කළා දෙයනේ අර මිනිස්යානේ. අනේ මේ මිනිස්යා සල්ලි හොඳට තියෙන කාලේ මගේ ළඟටත් ආවා. අනේ පව් මේ මිනිස්යාට වෙච්ච දේ කියලා කල්පනා කළා. සුලසාට හරි අනුකම්පාවක් ඇති වුණා මේ පුද්ගලයා ගැන. එතකොට සුලස ගාව තිබුණා එයා කන්ට ලෑස්ති කරපු අග්ගලා ගෙඩි 4ක්. අග්ගලා ගෙඩි 4යි වතුර සෙම්බුකුයි සේවකෙක් අතේ පිටත් කළා කිව්ව නගර ගුත්තිකට පොඩ්ඩක් කියාපන් මේ සුලසා නගර සෝබණියයි මේක දෙන්නේ මේ මිනිස්යාට කියලා කිව්වා. ආරිපුත් නගර ගුත්තික කිව්වේ මේ නගර ආරක්ෂක මිනිස්සයා තමයි මේක ලීඩ් කරන්නේ. මෙයාව වදක භූමියට අරගෙන යන එක. එතකොට මේ වදක භූමියට දැන් අරගෙන යනකොට නගර ආරක්ෂක තමයි ඉස්සර වෙලා යන්නේ. සුලසාගේ සේවිකාව දුවගෙන ආවා. ඇවිල්ලා කිව්වා ආරිපුත්‍රයේ අපේ නෝනා මේ ඔබතුමාට මේ පණිවිඩයක් කියන්නකෝ මෙයාව හඳුරනවා කියලා. මෙයාට කන්න කෑම වගේ උකී බොන්ට වතුර ටික ගෙනත් තියෙනවා. අනේ මේක මේ ටික කන්න දෙනකන් චුට්ටක් තියාගන්න කිව්වා. එකපාරට අරන් යන්නේ නැතුව. එතකොට අර මිනිස්සෙත් හාය කියලා ආරක ගත් මේ කිව්ව එහෙනම් ඕක දෙන්න මේ මිනිස්සයාට කියලා. දැන් ඔන්න මේ මිනිස්සයාට අර සුලසා එවාපු අග්ගලා 4යි වතුර සිම්බුවයි දුන්නා. මේ වෙලාවේ අපගේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ භාවනාවෙන් වැඩ හිටියා. උන්වහන්සේ මේ සිද්ධිය දැන් උන්වහන්සේට පේනවා. උන්වහන්සේ බැලුවා මේ සිටු පුත්‍රයා දැන් මැරෙනවා. මැරිලා කොයිබද යන්නේ කියලා. දැක්කා මියා මැරිලා යන්නේ නිරේ. නිරේ තියෙනවනේ. එතකොට සංජීව කාල සූත්‍ර රෞරව මහා රෞරව තාපේ ප්‍රතාපේ අවීචී ආදී වශයෙන් අටමහා නිරයක් තියෙනවා. මේ අටමහා නිරේට පරිවාර නිරයත් එක්ක නිරේ 136ක් තියෙනවා. ඉතින් මේකේ මෙයා වැටෙන්නේ මේ භයානක අටමහා නිරෙන් එකකට. ඊට පස්සේ මේ මහමොග්ගල්ලාන මහරහතන් වහන්සේ කල්පනා කළා නෑ මේ පුද්ගලයාට දැන් හම්බ වෙනවා ආහාරයක්. මේ ආහාරය මේ පුද්ගලයා හිත පහදවාගෙන සංඝයාට පූජා කළොත් මෙයා සුගති යනවා. දැන් බලන්න අවසාන මොහොතේ වෙනස් වෙන්න යන්නේ. මහමොග්ගල්ලාන මහරහතන් වහන්සේත් එතනට වඩිනවා. ඔන්න බලන්න වැඩි. එතකොට මහමොග්ගල්ලාන මහරහතන් වහන්සේත් එතනට වඩිනවා. වැඩිහාම දැන් මේ කාලේ මේ පරිසරයට වඩා වෙනස්. ඒ කාලේ මිනිස්සු අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ වඩින්න එපා. ඔබ වහන්සේ හරියට වෙලා ඉන්න කියලා කියන්න කෙනෙක් නැහැ. මේ කාලේ නම් මේ පැත්තට මේ ස්වාමීන් වහන්සේ නමකදී මිනිස්සු කියන්නේ නැද්ද? ඔබ වහන්සේ වඩින්න එපා පැත්තට. මේ කාලේ ශාසනයක් නැහැ කියන්නේ ඒකයි අපි. එතකොට මේ මහමොග්ගල්ලාන මහරහතන් වහන්සේ වඩිනකොට මේ පුද්ගලයාගේ දැන් අතේ තියෙනවා මොකද තියෙන්නේ? අග්ගල ගෙඩි 4. කල්පනා කළා මම මේක කෑවත් මැරෙනවා. මම මේවා නොකෑවත් මැරෙනවා. ඒ නිසා දැන් මම පරලොව යන්ට ඉන්නේ කෙනා මම මේ ටික සංඝයාට පූජා කරනවා. එතකොට මට මේක පරලොවට පිහිට වෙයි කියලා ඊට පස්සේ මොකද ඒ දාසිය කිව්වා
අරයාගේ අතර දෙද්දී සිටුවරයාගේ අතර දෙද්දී කිව්වා සුලසා නගර සෝබිනියයි මේක ඔබට එව්වේ. එතකොට මෙයාගේ හිතේ නගර සෝබිනිය ගැනත් ආදරයක් හටගත්ත. අනේ මාව කවුරුවත් බලපු නැති වෙලාවේ මේ ඇත්ටි මාව මන් දිහා බැලුවානි කියලා හිතත් බැඳුනා. සංඝයාට බලද්දී උන්න මහරහතන් වහන්සේ වැඩි අයතන්ට අනේ ස්වාමීනි මං කෙරෙහි අනුකම්පාවෙන් මේ අග්ගලා පිළිගන්න කිව්වා. එතකොට මහමුග්ගල්ලාන මහරහතන් වහන්සේ පාත්‍රයේ අරගෙන ඉස්සරහට වැඩියා. එතකොට අරගෙන අග්ගලා පාත්‍රයට දැම්මා. දාලා හිත පහදවා ගත්තා. එතකොට මහමුග්ගල්ලාන මහරහතන් වහන්සේ පැත්තකට වැඩලා ඒක වැළඳුවා. අර පුරුෂයාව අරගෙන ගියා වදක භූමියට. දැන් බඩගින්නේ මේ මනුස්සයා යනවා. වදක භූමියට ගියාම මතක් කර කර හිටියේ දානි. හැබැයි හිත බැඳිලා තිබුණේ කාටද? සුලසාට. දානි මතක් කර කර ගියා. මේකේ තියෙනවා අනුත්තර වූ පුණ්‍යක් ක්ෂේත්‍රය වූ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේට කරන ලද උදාර පිනෙන් අර ගෑනිට නොබැඳී හිටියනම් මේකේ තියෙන උදාර දිව්‍ය ලෝකෙ උපදින්න ප්‍රමාණවත් කියනවා. තවතිසාව යන්න තිබ්බා. තවතිසාවත් වැළැක්වුවා ගෑනියක්. එතකොට තවතිසාව යන්න තිබ්බ ගමන අර බන්ධනේ නිසා තවතිසාවේ උපන්නේ නැහැ. මැරුවා මරණයටපත් වෙලා. නමුත් අර රහතන් වහන්සේට පිදු අනුවාසෙක් වනාන්තරයක පර්වත ග්‍රහණ කියන්නේ මේ රජගහ නුවරම ඈත ප්‍රදේශයක සිනිඳු සෙවණ තියෙන මහා නුග වෘක්ෂයක බල සම්පන්න වෘක්ෂ දේවතාවෙක් වෙලා උපන්නා. දැන් බලන්න අන්තිම මොහොතේ කරගත්තු පින දැන් රහතුන්ගේ යුගයේ මේ ලෝකේ නැති වුණා කියන්නේ මිනිසුන්ට ඉතින් වැඩක් නෑ කතා කළා. ඒකයි මේ කාලේ රහතුන් බිහි වෙන්නේ නෑ. ඒක 100% පැහැදිලි එකක්. එතකොට ඒ මහමුග්ගල්ලාන මහරහතන් වහන්සේට අර අග්ගලා පූජා කරලා මේ කිනා යන්න තිබුණා තවතිසාවට. තවතිසා වැළකුණා අර බන්ධනේ නිසා. නමුත් මෙයා ගිහලා උපන්නා වෘක්ෂ දේවතාවෙක් වෙලා ඉපදිලා දැන් දෙව් සැපෙන් වාසය කරනවා. දැන් මේ මැරිච්ච කෙනා. මේකේ සඳහන් වෙනවා මේ කෙනා හරි විදියට ගෙහි ජීවිතේ ගත කරා නම් රජගහනුවර ප්‍රධාන සිටුවරයා වෙනවා. එච්චර පිනක් තිබිච්ච කෙනෙක්. මේ කෙනා මුල් කාලේ පැවිදි වුණා නම් ඒ කියන්නේ තරුණ කාලේ පැවිදි වුණා නම් රහත් ඵලයටපත් වෙනවා. ඒකත් නැති වුණා. මධ්‍යම වයසේදී පැවිදි වුණා නම් එක්ක සකදාගාමී වෙනවා එක්ක අනාගාමී වෙනවා. පස්චිම වයසේ ඒ අවසාන කාලේ පැවිදි වුණා නම් සෝවාන් වෙන්න තිබ්බා. ඒ ඔක්කොම නැති වුණා. මේ නැතිවෙන්නේ මොකද්ද? පාප මිත්‍ර සංසර්ගය. පවිට මිත්‍ර ආශ්‍රයෙන් ඉත්‍ති දුත්ත ස්ත්‍රී දූර්තෙක් වීමත් සුරා දුත්ත ස්ත්‍රීන්ට ඇබ්බැහි වීමත් සුරාවට ඇබ්බැහි වීමත් දුස්චරිතයන්ගේ නිරත වීමත්. දැන් මේ කාලේ පාසල් ළමයින්ගේ ඉඳලා ඇබ්බැහි කරවන්නේ. පාසල් දරුවන්ගේ ඉඳලා මේ කාලේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි කරනවා. ස්ත්‍රී දූර්තය වෙන්න ඇබ්බැහි කරනවා. සුරා දූර්තය වෙන්න ඇබ්බැහි කරනවා. මේ දැන් කරන්නේ හොඳට. ලස්සනට අපාගත වෙන්න වැඩ කරන්නේ. එතකොට ඒ ඔක්කොම අයිති මොකද්ද? පාප මිත්‍ර. ඒ ඔක්කොම පාප මිත්‍ර සංසර්ගය. මේ කාලේ පාප මිත්‍රයෝ හරිය වැඩි. කල්යාණ මිත්‍ර හොයාගන්න නැති ගානයි.
මේ කාලේ. ඉතින් මේ කෙනා අනුක්‍රමයෙන් පිරිහිලා ගිහිල්ලා මහා ව්‍යසනයකටපත් උනේ. දැන් ඉතින් අර දේවතාවා ඉන්නවා කොහෙද ඉන්නේ දැන්? නුගර වෘක්ෂයේ ඉන්නවා. දැන් ඔන්න සුලසා කාලයකට පස්සේ සුලසා රජගහනුවර මේ උද්‍යාන ක්‍රීඩාවකට යනවා. උයනට යනවා. යනකොට මොකද වුනේ? දුමක් වගේ එකක් ඇවිල්ලා සුලසා වැහිලා ගියා. ඒ අන්ධකාරයේ මැව්වේ කවුද? අර දෙවියා. මවලා සුලසා පැන්නුවා. සුලසාව උස්සන් ගියා. උස්සන් ගියා අර නුගරුකාසේ විමානෙට. දෙවියා බලන්න මේ දෙවියා වෙලත් කරන ඇට්ටර වැඩ. සුලසාව ඉස්සුවා. දැන් සුලසාව අරන් ගියා අර දිව්‍ය විමානට. ගියාන් පස්සේ සුලසා ඇහුවා අනේ කවුද උඹ මොකද උඹ කාගේ කවුද කියලා. එවතට කිව්වා අනේ නෑ සුලසා ඔයා තමයි මාව බේරුවේ. මම මේ වාට තියෙන ආදරේටමයි එක්කන් ආවේ. ඔයා තමයි මට මෙහෙම අග්ගලා දීලා මෙහෙම මහමුග්ගලන් මහරහතන් වහන්සේට පුදලා දැන් බලන රාගේ ඉස්සරහට ආපු හැටි. මේකේ භයානකකම. ඊට පස්සේ දැන් ඔන්න සුලසාගේ දෙමව්පියන්ට ආරංචි වුණා සුලසා යමින් හිටියා. සුලසා අතුරුදහන්. දැන් දෙමව්පියෝ අඬාගෙන හොයනවා අපේ දූ කොහෙද ගියේ? අපේ දූට මොකද්ද වුනේ? අපේ දූ අතුරුදහන් කීකේ අඬාගෙන හොයද්දි තව පිරිසක් කිව්වා උඹලා ඔහොම අඬ හරියන්නේ නැහැ ඉඳලා ආන් අර මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ළඟට ඵලයන් ගිහිල්ලා අසාපන් කිව්වා. මොකද්ද මේ උනේ කියලා. ඊට පස්සේ මේ පිරිස අඬාගෙන ගියා මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මහා 이르දිමත් උන්වහන්සේට නම් මේ අපේ කෙල්ලට වෙච්ච දේ හොයාගන්න හැකි කියලා. අඬාගෙන ගියා. ගිහිල්ලා කිව්වා අනේ ස්වාමීනි අපේ සුලසා මේ දියණිය මේ උයනට යද්දී එකපාරට කළු පාට බලාකුලක් වගේ දුමක් ඇවිල්ලා මෙයා අස්සෙන් අරන් ගියා එච්චරයි දන්නේ කිව්වා. ඊට පස්සේ මහමුග්ගලන් මහරහතන් වහන්සේ කියන උඹලා බය වෙන්න එපා. හරියටම සතියකින් වේළුවනාරාමේ භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරද්දි කොනක කෙල්ල වාඩි වෙලා ඉඳි එක්කම් පල්ලෙන් කිව්වා. එදාට ඇවිල්ලා. ඊට පස්සේ දැන් ගෙදර කට්ටිය දැන් ඉතින් ඇඟිලි ගණන් කර ඉන්නවා මේ දවස් 7 ඉවර වෙනකන් දැන් සුලසා බලා ගන්නට. සුලසා කිව්වා 7 වෙනි දවසේ කිව්වා දිව්‍ය පුත්‍රය මම මේ භවනට ඇවිල්ලා දැන් දවස් 7ක් ගත වුණා. අනේ මට දැන් අපේ අම්මා මන් නොදැක වැළපෙනවා ඇති. හිංසාවටපත් වෙලා පීඩාවටපත් වෙලා ඇති. අනේ මාව අරන් ගිහින් ඇරලූපන් කිව්වා. අර දේවතාවට කිව්වා. ඊට පස්සේ මොකද කළේ? හාය කියලා අර දේවතාවත් හරියටම 7 වෙනි දවසේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින වේළුවනාරාමයට සුලසාව ඇරලූලා අර සෙනග පිටිපස්සේ වාඩි කරෝලා මෙයා නොපෙනෙන්න හිටියා. දේවතාවා. එතකොට මහා ජනයා දැක්ක සුලසා ඉන්නවා. දැකලා ඇහුවා අපේ ඈ සුලසා උඹ කොහෙද ගියේ? උඹට මොකද මේ වුනේ? උඹලගේ දෙමව්පියෝ හඬා වැළපි යනවා කියලා දැන් ඔන්න අම්මත් දුවගෙන ආවා. අනේ පුතේ උඹට මක් වුණාද කියලා. ඊට පස්සේ විස්තරේ කිව්වා. මෙහෙම අසවල් දවසේ අර සිටු පුත්‍රයා හොරකමකට අහු වෙලා අරගෙන ගිහිල්ලා ඝාතනය කෙරෙව්වා. එයා දැන් දෙවි කෙනෙක්. එයා දෙවි කෙනෙක් වෙලා නුගරුකේ වාසය කරනවා. එයා තමයි මාව එන්න ගියේ කිව්වා. මිනිස්සු කියන්න ගත්තා. යකඩු මේන් වැඩක්. අර වගේ හොරෙක් පින් නොකරපු හොරෙක් මැරිලා ගොහින් දිවි ලෝක පන්න කියන මේක වෙන්න පුළුවන් කාරණාවක්ද කියලා. එතකොට සුලසා කිව්වා නෑ එහෙම නෙමෙයි උනේ.
මං මේ මිනිස්යාට අග්ගලා ගෙඩි 4ක් දුන්නා. ඒ මිනිස්යා ඒක කෑවේ නෑ. එතනට වැඩිය අපේ මේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. උන්වහන්සේට මේ අග්ගලා පූජා කරගත්තා. ඒකේ අනුසස් බලෙන් තමයි දිව්‍ය පුත්‍රයෙක් උනේ. පිනෙන් කිව්වා. ඔන්න මහා ජනයා මහා විස්මයටපත් වුණා. මේ බඳු පාපතර පුද්ගලෙක් අවසාන මොහොතේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේට අග්ගලා පූජා කරගෙන දිව්‍ය සම්පත් ලැබුවා කියලා. එතකොට මිනිස්සු සන්තෝෂයටපත් වෙලා කියන්න ගත්තා අරහන්තෝ නාම අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස. මේ ලෝකයාගේ අනුත්තර වූ පිංකිතනං රහතන් වහන්සේලාය. අල්ප වූ දෙයක් උන්වහන්සේලාට පූජා කරගත්තත් දේවූපපත්තින් ආවහතීති දිව්‍ය ලෝකේ උපත කරා ගෙනියනවා නොවේ කියලා ප්‍රීති සුම්නසටපත් වුණා. ඒතර මේ කාරණේ දැන් ඉතින් මේ වේළුණාරාමේ ධම් සභාවේ මේක සිද්ධ වෙනකොට බුදුරජාණන් වහන්සේ මේ සිද්ධියේ මුල් කරගෙන ගාථා 3ක් පදාලා. ඒකේ පළවෙනි එක තමයි කෙත්තූපමා අරහන්තෝ. රහතන් වහන්සේලා කුඹුර වැනිය. සාරවත් කුඹුර වගේය. රහතන් වහන්සේලා කවුරු වගේද? සාරවත් කුඹුර වගේ. දායකා කස්ස කූපමා දායකයෝ ගොවියෝ වගේය. එය රහතන් වහන්සේලා කුඹුරු වගේය. දායකයෝ ගොවියෝ වගේය. බීජූපමන් දෙය ධම්මං දෙන්නා වූ ධර්මය දෙන්නා වූ දේ දෙය ධම්ම කියුවේ පූජා කරන දේ බිජුවට වගේය. බිත්තරවි වගේය. එත්තෝ නිබ්බත්තතේ පලං මෙයින් ඵලය හටගනී. එතකොට දැන් මතක තියාගන්න රහතන් වහන්සේලා කුඹුර වගේය. දායකයෝ ගොවියෝ වගේය. පූජා කරන්නා වූ දානය පූජා කරන්නා වූ දානේ වපුරන බීජ වගේය. දැන් එතකොට අපි දානයක් පූජා කළොත් මේ කාලේ වේවා දාන පූජා කරන්න ඕනේ අපි මේක රහතන් වහන්සේලා උදෙසා පූජා කරනවා කියන අදහසින්. දැන් අපි කියමු මේ ගම්මට්ටමින් දන් දෙන රටාව ඔයගොල්ලෝ දන්නවනේ ගම්මට්ටමින් දන් දීම. අපි කියමු ඔන්න ගෙදරකට 7 නමක් වඩම්මනවා. වැඩි වීදමක් යනවද? නැහැ. නමුත් මේ කාලේ ගෙදරක දානයක් දෙනවා කිව්වොත් ගොඩක් වීදම්. ඇයි හේතුව? ඥාතීන්ටත් කියනවා. අපේ ගෙදර දානයක් තියෙනවා වරිල්ලා කියලා. නෑදෑයොත් එනවා. ඔන්න දානෙට කියලා නෑදෑයෝ ඔන්න දොදොල් කුට්ටියක් හදාගෙන එනවා. ගේනවා. ඔන්න ඒක කබඩ් එක අස්සෙට යනවා. ඔන්න හොඳ කිරි මුට්ටියක් හදාගෙන එනවා. ඒක ඇඳ යටට යනවා. ගෙදෙන් ගෙන මේක ඇඳ යටට දාන්නම් කියලා. මේ වෙන දේවල්. ඊට පස්සේ ඔන්න ගෙදර උයනවා. ඔන්න දැන් මාළු ටිකක් ගෙනල්ලා ඔන්න ඇඹුල් තියල් කරනවා කියමු. ඔන්න කරෝල එකකුත් බදිනවා කියමු. ඔන්න ඊට පස්සේ තව කෙනෙක් ඉන්න ඕව හරියන්නේ නැහැ. ඒ හාදුරුන්ට අසනීප තියෙනවා කොහිල හදාපන් කියනවා. ඔන්න කොහිලත් හැදුවා. ඊට පස්සේ කියනවා තැල් කොලත් හදාපන් කියනවා. තැල් කොලත් හැදුවා. ඊට පස්සේ කියනවා මේ පතෝලත් හොඳයි කියන පතෝලත් හදනවා. කැකිරි මාළුවකුත් අගේ කියනවා. ඒකත් හැදුවා. ඔන්න ওই ටික හදලා දැන් ඔන්න සංඝයා වැඩියා. දැන් සංඝයා වැඩියාට දැන් 7 නමකට දෙනවා කියන කතාව තියෙන ඔළුවේ රහතුන් කියන එක ඔළුවේ නැහැ. මේ කාලේ දානි මහත්ඵල මානිසංස නැහැ. ඇයි හේතුව? රහතන් මේකේ තියෙනවා කෙත්තූපම අරහන්තෝ රහතන් වහන්සේලා මම මේ දානේ දෙන්නේ රහතන් වහන්සේලාට සුපටිපන්නතාදී ගුණයෙන් යුක්ත සංඝ රත්නයට දානේ දෙනවා කියන කොළුවේ නැහැ. දන් දෙන අයගේ. ඊට පස්සේ දානෙට ඔන්න සංඝයා වැඩියා. ඔන්න බුද්ධ පූජාවක් තිබ්බා. තියලා ඔන්න බෙදන්න ලෑස්ති වෙනකොට දැන් අර නෑදෑයොත් ඇවිල්ලානේ.
ඔන්න බෙදන්න යනකොට මාළු එක ගන්නවා. තව එක්කෙනෙක් හහ බෙදන්න එපා. ඇතුළට ගන්න කියනවා. එතන මාළු එක ඇතුළේ. අතට ගත්ත ඇතුළේ නැවතුණා. කැකිරිය කියනවා ඕක බෙදාපන් කියනවා. තෙල් කොල්ලේ කියනවා ඕකත් බෙදාපන් කියනවා. ඔන්න කරෝලේ කියනවා උපාසකෙක් කියනවා ඉන්න පඬිතු ඕක බෙදන්න එපා කියනවා. ඕකත් ඇතුළට දාපන් කියනවා. ඒකත් ඇතුළට යනවා. ඊට පස්සේ එනවා කොහිලේක ඕක බෙදාපන් කියනවා. ඊට පස්සේ පතෝලේ කියනවා ඕකත් බෙදාපන් කියනවා. සතියකට ගෙවල් හදකට ගියොත් ඕවා තමයි හම්බ වෙන්නේ. ප්‍රණීත දානි දෙන්න දෙන්නේ නැහැ. අර ඥාති ටික ඒක පස්සේ කණ්ඩ තියා ගන්නවා. මම මේ ඇත්ත සිද්ධිය කියන්නේ මේ වෙන. දානයක් දෙන්න ගිහිල්ලා සංඝයා උදෙසා දැන් 7-9ක් වැඩම කළාට සංඝයා උදෙසා දාන දෙන්නේ. කෙත්තුපම අරහන්තෝ රාතන් වහන්සේ කුඹුර වෙන්නේ. දායක කස්සකූපම දායකයෝ ගොවියෝ දැන් ඔන්න ගොවියෝ වපුරන විදිය මේ. එතකොට කාටවත් වළඳන්න බැරි ලුණු යඹුල් නැති නීරස දානියකින් සතක් පොනවා. හදපු ප්‍රණීත දේවල් සංගව ගන්නවා. එපා. ඕවා එපා කියලා. ඔන්න මාළු එකක් තියෙනවා දැක්ක ඔන්න නෑදෑයෙක් කියනවිල්ල මාළු එක බලලා ඔන්න මූණ ඇඹුල් කරගෙන ඇහි බබ උඩට හරවලා මේ මොනවද මේ යනවා කියලා පස්සට දානවා. අර හාමුදුරුවෝ දානි වළඳලා වැඩියට පස්සේ අර හදාපු ප්‍රණීත ටික මොකද කරන්නේ? කට්ටි බෙදාගෙන කනවා. ඕක තමයි වර්තමාන දානි. අනුසස් නැහැ. ඒ නිසා මැරිච්ච අයටවත් පිනක් ලැබෙන්නේ නැහැ. ඇයි මේ දානේ දෙන්න කලින් ඉස්සරට ඇවිල්ලා තියෙන මොකක්ද? ලෝභකම. ලෝභයෙන් මැදුණු සිතින් දාණයට හදාපුව හංගනවා. දෙන්නේ. එතකොට දානේ සම්පූර්ණයෙන් අසාර්ථකයි. දැන් බලන්න දානයක් දෙන්න ඉස්සෙල්ලා තෙරුවන් සරණ ගැන දැනුමක් නැත්තම් දානේ දෙන්න බෑ. දානේදී මුල් කරන්නේ කවුද? කෙත්තුපමා අරහන්තෝ රහතන් වහන්සේලා කුඹුර වැනිය. මං හිමාලේ ඉන්න කාලේ මම හිටියා ගංගායිනේ එක්තරා කුටියක. ඒ කුටියේ දිගටම සාදුවරු ඉන්නවා. දවසක් සාදු කෙනෙක් මට ඇවිල්ලා සලාකයක් කිය තුණ්ඩුවක් කූපන් එකක් දුන්නා. දානයක් තියෙනවා එන්න කිව්වා. ඉතින් මාත් එක්ක තව සාදුවරයෙක් හිටියා නේපාලෙක් කෙනෙක්. එයයි මමයි දැන් ඉතින් දවල් 10ට විතර පිටත් වුණා අපි. අවුව තියෙන දවසක් තවත් වයසක සාදු කෙනෙක් හිටියා දානට යනවා. ඒ සාදුත් අපි තුන් දෙනා යද්දි මට හොඳට මතකයි හොඳ මේ වැහි පොදයක් ගැහුවා. ඒක හරි සතුටු වුණා. එතකොට මේ අවුව තියෙන වෙලාවේ වැහි පොදිය ආවට ඊට පස්සේ අපි ගියා. අපි දැන් ඔන්න යනකොට හෝල් එකක් ශාලාවේ දොර වහලා. එතකොට කිව්වා මේ දැන් 10ට කොටසක් ගියා දානෙට 11ට තමයි ඉතුරු පිරිස ගන්න කිව්වා. දැන් මමත් ඉතින් අර 11ට යන පිරිසේ දැන් ඉතින් ඉන්නවා. එතකොට දැන් ඇහෙනවා ඇතුලේ නිකන් ලස්සන ශ්ලෝක කියනවා. ශ්ලෝක කියන එකට කට්ටියක් අප්පුඩි ගහනවා එනවා. දැන් මට දැන් හරි කුතුහලයක් මේ මොකද්ද මේ වෙන්නේ? දානි කියන්නේ මොකද්ද කියලා. දැන් මට ඕනකම තිබ්බේ මොකද්ද කියලා මේ බලා ගන්න. ඕනේ ඊට පස්සේ දාන ඉවර වුණා. දැන් ඔබ දන්නව නේද අපි ඉස්කෝලේ යන කාලේ දැන් ඔන්න ඉස්කෝලේ අවසන් වෙන්න බෙල් එක ගහනවා. ගහනකොට දැන් ඔන්න ළමයි ඔක්කොම කලබලයි. ඊට පස්සේ ඔන්න යෝවද තම්පව මේ ගාතාව කියලා. ඊට පස්සේ ඉස්කෝලෙන් අපි එළියට බහින්නේ කොහමද? සාන්තවද කෑ ගහගෙනද? එකම ගෝසා කරගෙන කෑ ගහගෙනද අපි පන්තියෙන් එළියට පයින්නේ. මම දැක්ක යකුඩු මේ දානෙකට ඇවිල්ලා
දාන දොර ඇරියා විතරයි හූ කියාගෙන කෑ ගහගෙන මේ සාදුවරු දුවනවා. මම බැලුවා මොකද්ද මේ දුවන්ට කාරණයි. දුවන්ට කරුණක් නැහැ. ඊට පස්සේ මමත් ගියා දැන් ඇතුළට. ගිහිල්ලා ඔන්න මේ පැදුරු එල්ල තිබ්බා. පැදුරක වාඩි වුණා මා කොනක ගිහිල්ලා. ඊට පස්සේ අර කඩදාහි වලින් හදන පිඟන් ජාතිය තියෙනවා. මේ ගස්වල කොළ වලින් හදන. එතකොට ඒ ටික තියාගෙන ගියා. ඉතින් කෑම දුන්නා. ඒ අතරේ ඔන්න දැන් එතකොට තමයි දැක්කේ සාදුවරේ ශ්ලෝක කියනවා. කියන එක දාන ගිනාපු මිනිස්සු තමයි අප්පුඩි ගහන්නේ. සංඝයා උදෙසා දන් දීමක් කියන එකක් ආන්දවත් නැහැ. රහතුන් උදෙසා දන් දෙනවා කියන එක අහන්නවත් නැහැ. අහන්නවත් නැහැ. දැන් ඔන්න දැන් කිව්වේ අපි දැන් ගම්මට්ටමින් දන් දීමේදී රහතුන් උදෙසා දන් දෙනවා කියන එක අහන්නවත් නැහැ. හත් නමක් වඩම්මලා දාන දෙනවා. ඕක කතා වෙනවා. අපි හත් නමක් වඩම්මලා දාන දෙනවා. උඹලා දාන්නට වරෙල්ලා. ඔන්න මාළු හදනවා සමහරට මසුත් හදන්න පුළුවන්. හැබැයි එකක්වත් බෙදන්න දෙන්නේ නැහැ. ඒව තියාගන්න ඒගොල්ලන්ට කන්න. එතකොට අනුමෝදන් වෙන්නත් අවබෝධයක් ඕනේ. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් ඔන්න එතෙන්ට ගියා. මේ මම බලන්නේ මේකද දාන්නේ. මං හිතන්නේ ඔය දිල්ලි පැත්තෙන් ආපු හොඳ සල්ලිකාර මහත්තයෙක් තමයි මේක දුන්නේ. ඔන්න සීත කාලේ එනවා. සීත කාලේනකට ওই ලොකු ට්‍රක් වල කම්බල් කියන අර ලොකු ගොරෝසු බෙඩ් ෂීට් වගේ මහතේක කම්බල් ට්‍රක් දෙකක් ආවා. එතකොට සාදුවරු ටික ඔය පොලිමේ ඉන්නවා. ඒගොල්ලන්ට ට්‍රක් එකේ ඉඳලම එක එක්කන දීදී යනවා. සංඝයා උදෙසා දන් දීමක් නැහැ. එතකොට එනං Hindu ආගමෙත් මහත්ඵල මහනිසංස වීමේ දම්පැන් ක්‍රමයක් නැහැ. අනිත් ආගම් වලත් එහෙමයි. දැන් වෙන ආගමක් අනිත් ආගම් වල ගත්තොත් බෞද්ධ නොවන සමහර ආගම් වල තියෙනවා මේ මැරිච්ච අය වෙනුවෙන් දානෙට කියලා ඔන්න මේ දුගී මගී අයව ගෙන්න ගන්නවා ගෙදරට. ගෙන්නගෙන කරන්නේ ලංකාවේ කරනවා ඉස්සෙල්ලා බොණ්ඩ දෙනවා. ඒ කියන්නේ මේ මැරිච්ච එක්කෙනා හොඳට කාපි බීපු කෙනෙක් නම් එයාට බොණ්ඩ දෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ආගමට අනුව යාඥා කරලා තමයි ඒක කරන්නේ. බීලා හොඳට කාලා බීලා යනවා. අනුසස් නැහැ. තව ආගම් වල කරනවා ඒගොල්ලෝ ලොකු හරකෙක් හෝ එළුවෙක් හෝ ගන්නවා. අරගෙන පිරිස වට කරගෙන මේ සතාව මරනවා. මරලා මේ හරකව කට්ටිය එකතු වෙලා සුද්ධ කරලා කෑලි කපනවා. ලොකෝ කල්දේරමක දාලා ඒ හරක් මසුයි බතුයි ඔක්කොම එකට දාලා හදලා ඉතින් අහල පහල ගෙවල් වලින් බාල්දි අරන් එනවා. අර සුදියකට බාල්දි ඒවට බෙදනවා. ඒක අරන් ගිහලා කරනවා. ඒක තමයි දානි. එහෙමනම් මේ මිනිස්සුන්ට දානේ අනුසස් ලැබෙයිද? නෑ. මං කිය බෞද්ධයන්ට දානි දෙන්න අර්ථය දන්නෙත් නැත්නම් ආයේ මොකද්ද කතා කරන්න තියෙන්නේ? මේක කියනවා දැන් අර දැක්කද අර මේ මරණයට කැපෙච්ච මිනිස්සයා ගියේ අතට හම්බෙච්ච අග්ගලා දුන්නේ කොහොමද? මට මේක පරලොවට උපකාර වේවා කියලා හිතාගෙන දුන්නේ. බුද්ධ දේශනාවේ තියෙනවා ප්‍රණීත දේ දුන්නොත් ප්‍රණීත දේ ලැබෙයි. ප්‍රණීත දේ ගන්න මේක තමයි න්‍යාය. ප්‍රණීත දේ දුන්නොත් ප්‍රණීත දේ ලැබෙයි. ප්‍රණීත දේ ලැබෙයි. නීරස දේ දුන්නොත් නීරස දේ ලැබෙයි. බාල දේ දුන්නොත් බාල දේ ලැබෙයි. උතුම් දේ දුන්නොත් උතුම් දේ ලැබෙයි. මගේ නම් අදහස දානයක් දීමේදී ඉස්සෙල්ලම කරන්න ඕන එක තමයි නෑදෑයන්ව අයින් කරගන්න එක. ඒ කියන්නේ නෑදෑයෝ ලං කරගත්තොත් ඒ නෑදෑය තමයි දානට කචල්ලා දින්නේ. දාන දුන්නත් කියන උඹලා අපිටත් නොදී දාන දීපන් කියලා. ඒක නෙමෙයි හරි වැඩි. gedara කට්ටිය විතරක් එකතු වෙලා සංඝයාගේ ගුණ සිහි කරගෙන මොනවා හරි දෙයක් මම කියන්නේ කරවලම දීපන් කියලා. මම කියන්නේ මොනවා හරි දෙයක් හදනවා නම් ප්‍රණීතව හදලා සංඝයාගේ ගුණ සිහි කර වඩින සංඝයා ගැන බලන්න ඕනේ නැහැ. දානෙට අරමුණු කරගන්න ඕනේ කෙතූපමා අරහන්තෝ රහතන් වහන්සේලා කුඹුර වැන්නාවිය කුඹුර වැන්නාවිය කුඹුර වැන්නිසේක.
දායකා කස්සක උපමා දායකයෝ ගොවියෝය. දැන් ගොවිය වපුරන්නේ මේ. එතකොට බීජ උපමන් දෙයිය දැම්මම මේ දාණයට ගන්න දේ තමයි බීජය. දැන් මම එක එක ආගම් වල දාන්නේ විස්තර කළේ. Hindu ආගමේ අනිත් ආගම් වල කොහෙවත් අනුසස් තියෙන දානයක් නැහැ. මේ කාලේ කෙනෙක් සුගතිය යන්නේ නැත්තේ ඒකයි. ගමක හිටියත් අපේ බෞද්ධ ගම්මානක හිටියත් එයා සුගතිය යන තරම් බලවත් දානමය පිනක් කරගන්නේ නැහැ. දැන් ගෙදරට වඩම්මල දාන දෙනවා. කිරිහට්ටිය අඳාස්සේ. ඒකයි කවුරු හරි ගේනකොට ඒක කිරිහට්ටියක් ගෙනා බොහොම හොඳයි. අපි ගෙනාපු කිරි වලට වඩා ඕක හොඳයි. අපි එහෙනම් ඕක පූජා කරමු සංඝයාට කියලා. ඒකේ ඉන්නේ ඔළුවට. හංගපන් කියලා ඔක අඳාස්සේ. ඊට පස්සේ කට්ටිය hina වෙවි දානෙන් පස්සේ කියනවා මේ හොඳ කිරි එකක්. ඊට පස්සේ කියනවා මේ හොඳ කිරි එකක් හම්බුණා මං හිමිට ඇඳට දාගත්තා කියලා කියනවා. මේ ඇත්තේම මම කියන්නේ බොරු කතා නෙමෙයි. එතකොට මේක කියනවා මේ අනිත් භාග්‍යතුන් වහන්සේ වදාලා එහෙමනම් මේ රහතන් වහන්සේලා මෙනෙහි කර කර රහතුන්ගේ ගුණ මෙනෙහි කර කර දෙන්න ඕනේ. මම දුන්නත් දානේ රහතුන්ගේ ගුණ මෙනෙහි කර කර දිය යුතුයි. ඔබ දුන්නත් දානේ රහතුන්ගේ ගුණ මෙනෙහි කර කර දිය යුතුයි. වෙන කවුරු හරි දුන්නත් රහතුන්ගේ ගුණ මෙනෙහි කර කර තමයි දෙන්න තියෙන්නේ. ඒතම් බීජං කසින් කෙත්තං මේ ආකාරයට බීජයයි ගොවිතැනයි කුඹුරයි බීජයයි සීසෑමයි කුඹුරයි කියන තුන පේතානං දායකස්සච මැරිලා ගිය අයටයි දන් දෙන අයටයි උපකාරයි. තම් පේතා පරිබුංජන්ති අන්නේ දාණය මැරිච්ච අයට ලැබෙනවා. දාතා පුඤ්ඤේන වඩ්ඩති දන් දෙන කෙනා පිනෙන් වැඩෙනවා. දන් දෙන කෙනා පිනෙන් වැඩෙනවා. අරයට ලැබෙනවා. දැන් බලන්න හිතලා പ്രേත ලෝකේ දැන් ඥාතීන් කවුරු හරි මැරෙනවනේ. මැරුණාට පස්සේ പ്രേත ලෝකෙත් උපදිනවා 4 කණ්ඩායමක් ඉන්නවා. പ്രേත ලෝකේ. කොටසක් ඉන්නවා ඒ පිරිස වන්තාස කියලා. වන්තාස කියලා කියන්නේ වන්තාසක කියලා කියන්නේ ඒ අයට මේ වරන් නැහැ පිංගන්ට වරන් නැහැ. වරන් කියන්නේ උරුමයක් නැහැ. പ്രേත වෙලා උපදුනාන් පස්සේ එයාට තියෙන්නේ සෙම් සොටු දහඩිය සෙම සොටු ලෙවකකා මේ අවුරුදු 10 ගාණක් പ്രേත යෝනියේ ඉන්නවා. එයාට වරන් නැහැ. ඊළඟට තව പ്രേත කොටසක් ඉන්නවා කුප්පිපාස පිපාසයෙන් පීඩිතව ඉන්නවා. අවුරුදු 10 ගාණක් දිය පොදක් උගුරු තෙමෙන්න ලැබෙන්නේ නැහැ. තව කොටසක් ඉන්නවා නිජ්ජාමතාන්නික කියලා. ඒ පිරිසටත් අවුරුදු 10 ගාණක් ඇඟ පිච්චි ඉන්නවා දැවි දැවි යාට ලැබෙන්නේ නැහැ. එතකොට පින් ගන්නව නම් මැරිච්ච කෙනෙක් උපදින්නේ උනේ කොහෙද? පරදත්තූපජීවී කියන പ്രേත ලෝකේ තමයි. එතකොට මේක කියනවා ඒ බඳු එක්කෙනෙකුට දැන් තමයි ලැබෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මෙහෙම කරුණු කාරණා පැහැදිලි කරාම දැන් බලන්න මේක යහපත වෙච්ච විදිය. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ කිව්වා. මේ රහතුන්ට මේ දීලා මේ දාන ලැබෙන්නේ කියලා. ඊට පස්සේ චතුරාර්ය සත්‍ය දේශනා කළා. ඒ දේශනාවේ කෙලවර අර දිව්‍ය පුත්‍රයා මගපල ලැබුවා. දැන් බලන්න අර වෘක්ෂ දේවතාවා මගපල ලැබුවා. එතකොට සුලසත් මගපල ලැබුවා. සුලසත් සෝවාන් වුණා. ඊළඟට තියෙනවා මේ බොහෝ ජනයාට ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ සිද්ධිය හේතු වුණා කියනවා. ඉතින් ඒ නිසා දැන් බලන්න බුද්ධ කාලේනේ ගොඩාක් මේ පිහිට ලබාගෙන තියෙන්නේ. දැන් එයා මනුෂ්‍යාත්මේ ඉඳෙද්දී අවස්ථාවක් ලැබුණේ නැහැ. මනුෂ්‍යාත්මේදී පිහිට ලැබුණේ නැහැ. ඇයි මනුෂ්‍යාත්මය හිටියේ මත් වෙලා. ඊට පස්සේ අත්හරණ වෙලා. හැබැයි මේ පින කියලා කියන්නේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ කරුණාවට පාත්‍ර වුණා. ඒ කරුණාව නිසා ලැබුණා. ඒක තමයි මේ පළවෙනි പ്രേත වස්තු කතාව. දෙවෙනි එකත් මම කියන්නකො ඔබට
රජගහනුවර නාරද කියන රහතන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ ඒ කාලේ වැඩ හිටියේ. උන්වහන්සේ පාන්දර ජාමේ පල්ලෙහාට වැඩලා මේ පිණ්ඩපාතේ වඩින්න මගේ අද්දී පාරේ අයිනි තමයි මේ පෙරේතයා හිටියේ. මේ පෙරේතයා දැන් අපි නම් රැවටෙනවා දේවතාවෙක් කියලා. දන්නේ නැති නිසා. මොකද ශාරීරියෙන් රැස් වී හිටිනවා. පෙරේතෙක්. ශාරීරියෙන් රැස් වී දෙන කොහොමද මේ අහනවා මේ නාරද රහතන් වහන්සේ අහනවා මේ පෙරේතයාගෙන් කායෝතේ සබ්බ සෝවන්නෝ කියන නුඹේ ශරීරයේ සම්පූර්ණයෙන් රත්තරන් පාටයි. සබ්බා ඕභාසතේ දිසා මේ ඔබේ ශරීරයෙන් වටේ බබලනවා හැම දිසාවම. එතකොට දැන් වෙන කෙනෙක් හිතන්නේ කොහොමද? දේවතාවෙක් කියලා නේ. නමුත් ඒ අපිට පේන්නේ බාගෙටනේ ඔන්න එළියක් පේනවා. ඔන්න අපි දේවතා එළියක් කියනවා. දැන් කාලේ බලන්න අපි කොච්චර අඥානද කියලා. මේ කාලේ යාන්තම් සුදට දැක්කොත් දෙවියෙක් කියනවා. ඔය සුදට ඇවිල්ලා පොඩ්ඩක් රැස් වී දිනොත් දෙවියෙක් කියනවා. යාන්තම් ඔය කැමරාවක බලියක් පෙවුනොත් දේවතා එළියක් කියනවා. ඒ කියන්නේ මේ කාලේ හරිය අඥානයි මිනිස්සයා. මේක කියනවා කායෝති සබ්බ සෝවන්නෝ නුඹගේ ශරීරයේ සම්පූර්ණ රන්වන් පාටයි. සබ්බා ඕභාසති දිසා හැම දිසාම බබලන මේ ශරීරය. ඊට පස්සේ අහනවා මුකන්ති සූකරස්ස නමුත් මේ කට ඌරෙක් වගේ නොවේ. ඌරු මූණක් නේ. එතකොට ඇඟ රන්වන් පාටින් බබලනවා මූණ ඌරු මූණ. දැන් ওই නවග්‍රහයන්ගේ තියෙන ඇඟ මිනිස්සයන්ග නයි ඔළුව පෙරේතෙක්. රාහු කියලා මේ රූපයක් හදාගෙන තියෙන ප්‍රේතෙක්. එතකොට මේ තෙරුවන් සරණ ගිහපෑ ප්‍රේතයෝ වැඳ වැඳ ඉන්නවා මේ කාලේ. එතකොට දැන් ඔය අපි කියන්නේ ශූන්‍යං විමාන ප්‍රේතෙක්. එයාට සති දෙකක් කටින් සර්පය වෙනවා. ඒ සර්පය හපහප දුවනවා. සති දෙකක් දේවතාවක්. විමාන ප්‍රේතෙක්. මිනිස්සු වඳිනවා. අනික ප්‍රේතයෙකුත් මිනිස්සුෙකුට බැල්ම හෙළුවම අතාරින්නේ නැහැ. එයා තමන්ගේ අර්ථය තියාගන්නවා. මුකන්තේ සූකරස්සය කියනවා ඔහෙගේ මූණ ඌරෙකුගේ වගේ නොවේ. කිංකම්ම මකරීපුරේ කලින් ආත්මෙ මොකද්ද කළේ කියලා. ඊට පස්සේ කියනවා ඒ පෙරේතයා කියනවා කායේන සංයතෝ වාසින් අනේ මං කයින්නම් සිල්පද රැක්කා. පැවිද්දෙක්. කයින්නම් සිල්පද රැක්කා. වාචා යාසින් අසඤ්ඤතු නමුත් මං වචනේ සංවර කරගත්තේ නෑ. තේනමේ තාදිසෝ වන්නෝ ඒකයි මට මෙහෙම වුනේ. යතා පස්සසි නාරදයන් වහන්සේ දැන් තමුන්නාන්සේ දැක්කනේ. ඊට පස්සේ කියනවා තන් තාහන් නාරද බ්‍රූමි. ඒ නිසා නාරදයන් වහන්සේ මම මේ කියන්නේ සාමන් දිට්ඨ මිදන් තය දැන් තමුන්නාන්සේ දැස් පන අපිට දැක්කා. මාකාසි මුකසා පාපං කටින් පව් කරගන්ට නම් එපා. මාකෝ සූකර මුඛෝ අහු මං වගේ ඌරු මොනක් තියෙන කෙනෙක් වෙන්න නම් එපා කියන. ඊට පස්සේ මේ නාරද රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ගිහින් මේ කාරණේ සැල කරනවා. සැල කරාට පස්සේ භාග්‍යතුන් වහන්සේ වදාලා නාරදේ ඔය භික්ෂුව මා දැක්කා. ඔය ශ්‍රමණ ප්‍රේතෙක්. ඔය ශ්‍රමණ ප්‍රේතයාව මන් දැක්කා. ඔය ප්‍රේතයා කාශ්‍යප බුද්ධ කාලේ පැවිදි වෙච්ච කෙනෙක්. මේ ගෞතම සාස්ත්‍රෙ නෙමෙයි. කාශ්‍යප බුද්ධ කාලේ පැවිදි වෙච්ච කෙනෙක්. හැබැයි මේ පුද්ගලයා සිල් රැක්කා. සිල්වතුන්ට ගුණතුන්ට හරියට අපහාස කළා. කටින් හරියට අපහාස කළා.
ඊට පස්සේ මේ පුද්ගලයා මැරිලා ගිහින් නිරේ උපන්නා. නිරේ ඉපදිලා බුද්ධාන්තරයක්ම ඒ කිව්වේ මේ ගෞතම බුද්ධ ශාසනය පහළ වෙන කල්ම මේ පොළොව ගව්වක් වැඩෙන කම්ම නිරේ තමයි හිටියේ. නිරේ දුක් විඳා. ඊට පස්සේ තමයි ඔය ඇවිල්ලා තියෙන්නේ പ്രേත යෝනියට කිව්වා. අර සිල් ආරක්ෂා කරපු පිණින් ඇඟ දිලිසෙනවා කිව්වා. ඕරුකට. ඕම් බලන්න මේ එතකොට මේ പ്രേතයින්ට പ്രേතයින්ගේ ස්වභාවය ඊළඟට ඒ දෙවෙනි ප්‍රේත කතාව. මොකක්ද ඒ ඌරු මූණක් තියෙන රංගවන්න එකක් තියෙන. ඊළඟට ආයිමත් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තවත් මේ ප්‍රේතෙක් පෙනී හිටියා උන්වහන්සේට. නාරද රහතන් වහන්සේ තමයි මේ ප්‍රේතයව දැක්කේ. ඒ ප්‍රේතයාත් කාශ්‍යප බුද්ධ කාලයේ පැවිද්දෙක්. පන්සලක් මංකොල්ල කණ්ඩ කරපු පැලෑන. ඔන්න කාශ්‍යප බුද්ධ කාලයේ හොඳ සිල්වත් පැවිද්දෙක්. මේ පැවිද්දා ගියා මේ චාරිකාවේ යද්දී එක ලස්සන තැනකට ගියා. අරණ්‍යයකට වගේ තැනකට ගියා. ලස්සනට ගස් කොළන් තියෙනවා, වතුර තියෙනවා, පාසුවෙන් ඉන්න පුළුවන්. මෙතන බොහොම සමගි සම්පන්න භික්ෂුන් වහන්සේලා දෙනමක් ඉන්නවා. ඊට පස්සේ දැන් මේ භික්ෂුන් වහන්සේලා දෙනම ළඟට ආගන්තුක භික්ෂුවක් මේ ගියේ. දැන් ඔක්කොම කී නමයිද? 3 නමයි. ඊට පස්සේ කිව්වා ආයතන එහෙනම් අපි අද මේ පිණ්ඩපාතියන් කිව්වා. ඔන්න පිණ්ඩපාතේ වැඩියා. රසයට දානි හදලා පූජා කළා මිනිස්සු. අනේ තව හාරු කෙනෙක් වැඩියා හරි හොඳයි කියලා. දැන් මෙතකොට මෙයා ඇවිල්ලා කල්පනා කළා මෙතන හරි විවේකයි. හොඳට ගස් කොළන් වල සෙවණ තියෙනවා. හොඳ වතුර ටික තියෙනවා. දානිත් හොඳයි. මිනිස්සුත් හොඳයි. හැබැයි මේ දෙන්න යටතේ තමයි මට ඉන්න වෙන්නේ. මේ දෙන්න වැඩිමල්. ඒ නිසා මම මේ දෙන්න පන්න ගත්තොත් මට පාසුවෙන් ඉන්න පුළුවන්. ඔන්න හිතට ආපු කෙලෙසි. මේ දෙන්න පන්න ගත්තොත් පාසුවෙන් ඉන්න පුළුවන්. ඊට පස්සේ කල්පනා කළා පහසුන් මොකද්ද මේකට මම කරන්නේ කියලා කල්පනා කළා. දැන් ඔන්න හවස වන්දනා කරලා ඉවරලා වයසක හාමුදුරුවන්ගේ කුටියට ගියා. ගිහිල්ලා කිව්වා ස්වාමීනි මම මේ උපහාසයට මේ නොකියා ඉන්න කල්පනා කළා. පස්සේ හිතුව නෑ කියනවාමයි කියලා මම මේ ආගන්තුක නමුත් මං ආවත් මට ඇහැට පෙනිච්ච දන්න දේ කියන්න එපා. කියලා ස්වාමීනි ඔබ වහන්සේ අර අනිත් භික්ෂුන් වහන්සේ කෙරෙහි මොකක් හරි අමනාපයක් තියෙනවද කියලා ඇහුවා. නෑ මොකුත් නෑ කිව්වා. මම මේ ගිහි කාලේ ඉඳලා එයා හඳුනනවා අපි ඒ කාලේ එකට ඉගෙන ගත්තෙත්. පැවිදි වෙලත් අනේ කිසි වරදක් නෑ කිව්වා. එහෙනම් හරි පුදුම වැඩක් නේ. හාඳුරු මට කිව්වනේ ඔබ වහන්සේ ආශ්‍රය කරන්න එපා. ඔබ වහන්සේ මේ නරක කෙනෙක්. ඊළඟට ඔබ වහන්සේ මේ පාපී අදහස් ඇති කෙනෙක්. ඊළඟට මහා කුවක කෙනෙක් මිත්‍යා ආජීවයෙන් ජීවත් වෙන්න කියලා මහා ගොඩක් කරුණු කාරණා කිව්වන්. මටත් මේ හරි අප්සෙට් ගියා මේ විස්තරය අහලා කිව්වා. වෙන්න බෑ ඒක නම්. එහෙම කිව්වද? අන්න අර හාමුදුරන්ගේ හිත බිඳුණා. ඊර්වසේ මේ උන්වහන්සේ ගියා අනිත් හාමුදුරු ගාවට. ගිහිල්ලා කිව්වා වන්දනා කළා කිව්වා ස්වාමීනි මේ මම මට හරි දුකයි මට මේක නොකියන්නත් බෑ. ඇස් වලට කඳුළු පැන්නා මට මේ විස්තරය අහලා. ඔබ වහන්සේ කොච්චර හොඳ කෙනෙක්ද? අනේ අර ලොකු හාමුදුරු කියන කතාව. ඇයි මොකද්ද කිව්වේ ලොකු හාමුදුරු කියලා ඇහුවා. ඇයි ලොකු හාමුදුරු කියන්නේ ඔබ වහන්සේ මිත්‍යාඥයෙන් යුක්තයි මේ නිකන් ලාමක ජීවිතයක් ගෙවන්නේ ආශ්‍රයයට යන්න එපා කියලා මට කිව්වා. මේ විස බීජ දායි කියලා මගේ ඔළුවට. එහෙම කිව්වා. බින්දා. ඕවා හරියට කරනවා ගෙවල් වල. ඕවා කරන්න බැරි නම් කොඩි වෙන කරලා හරි කරනවා. ඊට පස්සේ දැන් මේ දිනම පවුදා පිණ්ඩපාතේ වඩින්න එළියට බැස පාත්‍රය අරන් දෙන්නට දෙන්න මූණ බලන්නේ. එදා පිණ්ඩපාත කරගත්තා. කළා ආයි කුටියට වැඩියා.
ඒ කුටියේ හිටියා. එළියට ආවෙත් නැහැ. දෙන්නම කුටියේ දොරවල් වහගෙන හිටියා. එතකොට පහෝදා අර දිනම නොකියම ගියා බඩුතරන් දෙපැත්තට. පාත්‍ර සිවුර අරන් පිටත් වෙලා ගියා. දැන් මේ ආගන්තුක උන්නාන්සේ ගමට පින්ඩ පාතේ වැඩියා. මිනිස්සු කියව ස්වාමිනීකෝ අර අපේ අනිත් මහතෙරුන් වහන්සේලා. අනේ බලන්න දායක පින්වත්නි මේ ඊයේ රෑ හරි කෝල්හලේ මේ දෙන්න. මම කරුණ කිව්වා අනේ පෞරස් වෙනවා ඔබ වහන්සේලා සමගින් වාසය කරන්න මේ භයානක පවක් මේ අකුසලයක් මෙහෙම ඉන්න එක කියලා. අනේ ඇහුවේ නෑ මට සැර දෑවා. ඉතින් මමත් නිස්සද්ද වුණා. අනේ උන්වහන්සේලා ගියා කිව්වා. අනේ නම් මක් කරන්නද කියලා. ඔන්න දැන් ඉන්නවා මෙයා. දැන් මෙයා විහාරාධිපති. කාලයක් ගියාම මේ පුද්ගලයා සීලාදී ගුණධර්ම පුරුදු කරන නිසා මේ පුද්ගලයා කාශ්‍යප බුද්ධ ශාසනයේ ධර්මයේ මෙනෙහි කර ඉන්නකොට එකපාරට මේ පුද්ගලයාගේ හිතට එන්න ගත්ත අහෝ මා විසින් මහා බරපතල අකුසලයක් කරගත්තා කියලා තමන්ගේ හෘද සාක්ෂිය තමන්ට දෙස් දෙවල් තියන්න පටන් ගත්තා. ඒකෙන්ම ලෙඩ වුණා. මැරුණා. නිරේ ගියා. අර දිනම ඔය දම්පොළකදී හම්බ වුණා. හම්බ වෙලා ඇහුවා ඔබ වහන්සේ හරි නරකයි මෙච්චර කල් එකට ඉඳලා බලන්න අර අලුත් උන්වහන්සේට මෙහෙම කිව්වා. ඇයි මම විතරක් කිව්වේ ඔබ වහන්සේත් කිව්වනේ. ඔන්න ප්‍රශ්නේ එළියට ආවා. අනේ මම එහෙම කිව්වේ නෑ කිව්වා. අර එක්ක මමත් කිව්වේ නෑ. එහෙනම් මේකගේ වැඩක් මේක. එහෙනම් අපි මේක විසඳගන්න යම් මේ පුද්ගලයා හොයාගෙන කිව්වා. ගියා. දැනකට අපවත් වෙලා. නිරේත් ගිහිල්ලා. එතන මේ ඉඳලා මේ දෙන්න බණ භාවනා කළා දෙන්නම රහත් ඵලයටපත් වුණා. බණ රහත් වෙන්න පින තිබිච්ච දෙන්නෙක් අවුල් කළේ. නමුත් ඒක විසඳගත්ත උන්වහන්සේලා. එතකොට මේ ගෞතම බුද්ධ ශාසනය පහළ වෙනකම්ම මේ පුද්ගලයා නිරේ. ගෞතම බුද්ධ ශාසනය පහළ වුණා මෙයාගේ ස්වභාවය කොහොමද? දිබ්බං සුභං ධාරේසි වන්න ධාතුන්. ශරීර ස්වභාවය නම් දිව්‍ය රූපයක් කිව්වා. ඇඟ වේහාසයන් තිට්ඨති යන්තලික්කේ අහසින් නොඇින්නේ. මුකංචතේ කිමයෝ පූති ගන්ධං. මොකද මේ කුණු වෙලා ගඳ ගහන්නේ මුඛය. කිමයෝ කාදන්ති කටින් පණුව එනවා මුළු මූණම කනවා. නවත්තන්න බෑ. එතකොට බෙල්ලෙන් පල්ල බෙල්ලෙන් යට රන්නම් පාටයි. රැස් වී දෙනවා. දැන් බැරි වෙලාවත් මූණ වහලා මිනිස්සුෙකුට පෙවුනොත් පහන තියෙනවා පිට ඉල්ලලා. මේ කාලේ උන්දලා පිට ඉල්ලලා පහන තියන්නේ නැද්ද? පහන තියෙනවා. අනේ දේවතාවුන් වහන්සේ මට රස්සාවක් කරන් දෙන්න, අපිට දරුවෙක් දෙන්න, මේ ඉඩම විකුණලා දෙන්න, අල්ලපු ගෙදර එකේ ටොක්ක්ක් කනින්ට මේවා කියනවා. පහන තියලා. නමුත් එතකොට පානට වැටෙන්නේ කවුද? පෙරේතයා. එතකොට ඒ කාලේ නම් ඉතින් ඇඟවත් දිස්නි ගන්න පෙරේතයෝ හිටියා. එතකොට මේක කියනවා හරි ගඳයි කියනවා. දුග්ගන්ධං වායති දුර්ගන්ධය හමනවා. ඉතින් අහනවා මේ අනේ යයි මෙහෙම මොකද්ද මේ උනේ කියලා. දැන් බලන්න කටින් පණුව ඇවිත් නවත්ත ගන්න බෑ යාට දැන්. කටින් පණුව ඇවිත් මුළු මූණම කනවා. කින සමනෝ වහම් පාපෝ දුට්ඨ වාචෝ. මම දුෂ්ට වචන තියෙන පාපී ශ්‍රමණෙක් වෙලා හිටියා. තපස්සි රූපෝ. මම ශරීරයෙන් තපස් රැක්කා. මුකසා අසඤ්ඤතු කටින් හොඳට පව් කරගත්තා. ලද්දාච මේ තපසා වන්න ධාතු. මගේ මේ ශරීරයේ ලස්සන ආවේ තපස නිසා. මුකංච මේ පේසුනේන පූති. මගේ මේ මෝන කුණුනේ කේලම නිසා. කියන්න බලන්න පින්වත්නි මේ කාලේ කේලම් බහුලද කේලම් අඩුද? කේලම් බහුල. දැන් පෙරේත ලෝකේ අපි කියනවා
පෙරේත ලෝකේ ගියාට පස්සේ කේලම් කියලා නම් හොඳට මතක තියාගන්න කටකුණු වෙලා. ඇහෙන්නම් අකුසලයේ කරේ ඇස් කුණු වෙලා. ඇඟෙන්නම් අකුසල කරේ ඇඟ කුණු වෙලා. පෙරේතෙක් වෙලා ඉපදිලා නම් කවුරු හරි. එහෙම තමයි ඉන්නේ පින් ගන්න බෑ. එහෙම දුක් විඳ විඳ ඉන්නේ. දැන් මම කිව්වනේ දැන් ගෙවල් වල මේ ගම් වල දානමාන දෙන හැටි අනුසස් නැහැ කියලා. පැහැදිලිම අනුසස් නැහැ. ඒ විදිහට මේ රහතුන්ගේ ගුණ සිහි කර කර දුන්නේ නැත්නම් අනුසස් නැහැ. එතකොට මේ කාලේ බලන්න ශාසනයක් පරිහානියටපත් වුණාම අනුසස් තියෙන ආකාරයට දානයක්වත් දී ගන්න අවස්ථාව නැහැ. අපි කිමුන්නේ දානෙට සංඝයා වැඩැමුවා. සංඝයාගේ ගුණ කියන්නේ. දැන් සංඝයා වඩම්මනවා සංඝයා උදෙසා දන් දෙන්න. සංඝයා උදෙසා දන් දෙන්න සංඝයා වැඩැමුවාට පස්සේ සංඝයා කරන්න ඕනේ මොකද්ද? සංඝයාගේ ගුණ කියලා අර දෙන්නාගේ සිත පැහැදවීමයි. සංඝයාගේ ගුණ කියන්නේ දෙන්නාගේ ගුණ කියන්නේ දායකයාගේ ගුණ කියන්නේ. දායකයාගේ ගුණ කියනවා මේ දායක පින්වතා කාලයක් තිස්සේ අපට උදව් කරනවා පන්සලට වැඩ කරනවා මෙයගේ තාත්තා රාලහාමි නැත්නම් මෙයගේ තාත්තා මුදලිතුමා ගොඩාක් අපට උදව් උපකාර කරනවා අපේ නායකහරු ඉන්න කාලෙත් වැඩ කරා ඊළඟට මෙයගේ මේ මුදලිතුමාගේ හාමිනේ ඒ පරණ ළමාතැනි සෑහෙන්න වැඩ කළා අපිට ගොඩාක් මේ උදපදව් කළා දැන් මේ සංඝයාගේ ගුණද අමු ගිහියන්ගේ ගුණ ගයනවා කණ්ඩ ටිකක් දෙනකොට ඊට පස්සේ දානේ අනුසස් භුක්තානුමෝදනාවෙත් කියන්නේ ඒකමයි. එතකොට සංඝයාගේ ගුණ දායකයෝ කෙසේ අසද්ද? දායකයන්ට සංඝයාගේ ගුණ අසන්ට නැහැ. ඊට පස්සේ දායකයෝ අර නෑදෑයෝ ගෙන්නන්නේ මොකේදද? හාමුදුරුවරු ලවා තමන්ගේ පරම්පරාවේ ගුණ කියන එකට ඒක ආසවන්ට. එතකොට නෑදෑයෝ ගෙන්නන ඉතින් නෑදෑයන්ටත් හරි සතුටුයි දැන් මෙයාට හරි තනක් ආවා දානි දුන්නාට පස්සේ බැලුවට පස්සේ ඇත්ත වශයෙන්ම දානයක් නෙමෙයි කෑමක්. ඒක කෑමක් දානයක් වෙන්නේ නැහැ. දානයක් වෙන්නේ සංඝයාගේ ගුණ සිහි කර කර දානෙ දෙන්න ඕනේ. දානෙ දෙන්න ඕනේ. සංඝයාගේ ගුණ සිහි කර කර දානෙ දෙන්න ඕනේ. සංඝයාගේ දැන් බලන්න බිම්බිසාර රජුරෝ සෝතාපන්න වෙලා හිටියේ. ඒ බිම්බිසාර රජුරුවන්ගේ ඒ කියන්නේ ඒ සිද්ධියේ තියෙන්නේ පුස්ස කියන බුදුරජාණන් වහන්සේගේ කාලේ පුස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ දානයට වරද්දපු 11000ක් පිරිස දන් ගසා කාපු පුස්ස බුදුරජාණන් වහන්සේට සංඝයාටයි දාන දෙන එක ගසා කාපු 11000ක් පිරිස නිරේ උපන්න. ඒ නිරේ උපන්නට පස්සේ කාශ්‍යප බුද්ධ කාලේ මේ පිරිස ප්‍රේත යෝනි. එතකොට කාශ්‍යප බුද්ධ කාලේ මිනිස්සු දාන් පෑන් දීලා ප්‍රේත වෙලා හිටපුවා පින් ගන්නවා. මේ 11000ම ගියා කාශ්‍යප භාගතුන් වහන්සේ මුණ ගැහෙන්න. ගිහලා ආණ්ඩා කිව්වා ස්වාමීනි අපිට මේ පින් ටිකක් ගන්න පිළිවෙලක් නැද්ද කියලා ඇහුවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වදාලා උඹලාට මේ බුද්ධ ශාසනයේ පින් නැහැ කිව්වා. දැන් බලන්නකෝ අපිට එහෙනම් පින් කඩින් ගන්නවා වගේ ගන්න බෑ. අපිට ඕන හැටියට ගන්න බෑ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වදාලා උඹලාට මේ බුද්ධ ශාසනයේ පින් නැහැ කිව්වා. උඹලාගේ ඥාතියෙක් ඉන්නවා කිව්වා උඹලත් එක්ක එකට පින් කරපු. ඒ ඥාතියා දීපු දන් වැටක උඹලා ගසා කෑවේ. ඒ ඥාතියා උඹලට මොන ගැහෙනවා කිව්වා මේ බුද්ධ ශාසනයේ මොන ගැහෙන්නේ නැහැ කිව්වා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඥාතියා පහළ වෙනවා කිව්වා. ඉපදිනවා බිම්බිසාර රජුට.
ආන් උඹලට පින් හම්බ වෙයි කිව්වා. දැන් මේගොල්ලන්ට ගෞතම බුද්ධ ශාසනයේ උඹලාට පින් ශාසනයේ උඹලාට පින් හම්බ වෙනවා කියන වචනේ බුදු කෙනෙකුගේ මුවින් අහන්න ලැබුණේ. අහපු ගමන් නිකන් හෙට වගේ. මේ හෙට ලැබෙනවා වගේ ප්‍රීතියටපත් වුණා. පත් වෙලා ඉතින් බලාගෙන හිටියා. ගෞතම කාශ්‍යප බුද්ධ ශාසනය අවසන් වුණා. ඔන්න ගෞතම බුද්ධ ශාසනය බලාගෙන හිටියා. ඔන්න දැන් දහසක් භික්ෂුන් වහන්සේලා සමග ඒ කිව්වේ මේ උරුවේල කාශ්‍යප, ගයා කාශ්‍යප, නදී කාශ්‍යප උන්වහන්සේලා සමග දහසක් භික්ෂුන් වහන්සේලා සමග භාග්‍යතුන් වහන්සේ වඩිනවා බිම්බිසාර රජුරු ළඟ. බිම්බිසාර රජුරු මහා දානයක් පූජා කළා. සෝවාන් වෙච්ච දවසේ. දන්නේ නැන්නේ මේ සිද්ධිය ඥාතින් ගැන. ඉදාරය නිදාගත්තාම මේන් බය කළා පිරිසක් ඇවිල්ලා. එතකොට මේ සෝතාපන්න ඵලයටපත් වෙච්ච බිම්බිසාර රජුරුන් බය කළේ. පෙරේතය ටික. ඒ තමන්ගේ කමේ ඥාතිකම ඇවිල්ලා බය කළේ. බය කළාට පස්සේ මොකද වුනේ? බිම්බිසාර රජුරු පවුදා උදේම ගියා. ගිහින් කිව්වා මේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මෙන්න මෙහෙම මම භයානක බිය ගැනීමකටපත් වුණා කිව්වා. ඊට පස්සේ කිව්වා මහරජා බය වෙන්න දෙයක් නැහැ. ඔය ඒ පුස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ 11000ක ඥාතින් තාමත් පිංගන්ට බැලුව පෙරේත යෝනි දැන් නිරේ විඳුවලා පෙරේත යෝනි ඉඳලා කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහුණ ඒත් බැරුව ගියා. ඒ කාලේ ඉඳලා තාමත් ප්‍රේත ලෝකේ ඉන්නේ මේ දන් දෙනකම් බලාගෙන ඉන්නවා. එතකොට ගැහුවා මේ එහෙනම් භාග්‍යවතුන් වහන්සේ දැන් උදේ පාන්දර. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ මම අද මේ දැන් දන් දෙනවා කිව්වා. හොඳයි කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ දහසක් භික්ෂුන් වහන්සේලාට එවෙලම ගිහිල්ලා දානි හැදුවා. හදලා මේකේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේට දානි පූජා කරනකොට වඩම්මලා මොකද කළේ? පැන් ඉස්සෙල්ලා පැන් පිළිගන්නවනේ. පැන් පිළිගන්නලා තියෙන්නේ. මේකේ තියෙනවා රාජා දක්ඛිනෝදකම් දෙන්තෝ. රජුරෝ දාණයට පැන් පූජා කරද්දී ඉදම්මේ ඥාතිනං හෝතිටි උද්දිසි. මේ පැන් මාගේ ඥාතීන් පිණිස වේවා කියලා තමයි දීලා තියෙන්නේ. තාවදේවේ එකිනෙහිම ඒ මොහොතේම පේතානං කමලකුවල යසංචන්නා පොක්කරණියෝ නිබ්බත්තින්සු. එවලෙම මේ පස්පියුමෙන් සුසැදි පොකුණු පහළ වුණා. අර ප්‍රේතය 11000 පොකුණු බැහැලා නාන්න පටන් ගත්තා. නාලා පැම් වීලා පිපාසය සංසිඳුණා. සංසිඳිලා අතපය පිහිටගෙන හිටගත්තාම රන්වන් පාටයි කිව්වා. ප්‍රේතය ටික සුවන්න වන්නා හේසු රන්වන් වුණා. ඊට පස්සේ කැඳ දුන්න රජුරුව මේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ සංඝයාට කැඳ දුන්නාම දිව්‍ය කැඳ ලැබුණා. ආහාර පාන ලැබුණා. ඊට පස්සේ වස්ත්‍ර දුන්න. දිව්‍ය වස්ත්‍ර වලින් සුවපමාන වෙලා මේකේ සඳහන් වෙනවා රජුරු ඉදිරියේ මේ පිරිස පේන්න පටන් ගත්තා කියලා. එතකොට බලන්න පින්වත්නි මේ දානයක් දීමේදී ඒ ප්‍රේතයන්ට දැන් අපි හිතනවා දැන් මැරුණා ඔන්න ආරංචි වෙනවා ප්‍රේතෙක් වෙලා ඉන්න එක කාගේ හරි ඇඟට වැහෙනවා. ඇයිලා කියනවා අපිට පින් දීපන් කියනවා. ඔන්න අපි අර ක්‍රමයට දානයක් හදලා දෙනවා. සංඝයාගේ ගුණ මෙනෙහි කිරිල්ලකුත් නැහැ. සංඝයාගේ ගුණ කල්පනා කිරිල්ලකුත් නැහැ. එහෙනම් මේ කාලේ මිනිස්යාගේ හිත පළල්ද පටුද? මේ කාලේ මිනිස්යාගේ හිත හරීම පටුයි. හිත පටි වෙන්න පින වැහෙනවා. එතකොට පිනක් කිරීමේදී හොඳට මතක තියාගන්න ඕන එකක් තමයි පිනක් කිරීමේදී ඒ කරපු පින මෙනෙහි කිරීම. පිනක් කිරීමේදී දැන් අපි කියමු චෛත්‍ය වන්දනාවක් කළා, බෝධියක් වැන්දා, එහෙම නැත්නම් දානයක් දුන්නා. ඒ පින මෙනෙහි කරන්න ඕනේ. ඒ පින මෙනෙහි කිරීමෙන් තමයි පින වැඩි වෙන්නේ. පින නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. පින මෙනෙහි කරනකොට පින වැඩි වෙනවා. ඒක ගැන මේ
නාගසේනයන් වහන්සේ දේශනා කළා පින මෙනෙහි කිරීම ගැන. මේක කියනවා පිනක් ඥාතීන්ට පින් රැස් කරගන්න නම් කියනවා පිනක් උපදවලා තියෙන්න ඕනේ පිනක් දෙන්න. මහරජාණෙනි තෙලින් ප්‍රදීපයක් දල්වන්නට හැක්කේය. තෙල් දාලා පහන පත්තු කරන්න පුළුවන්. නමුත් ජලයෙන් පහනක් දල්වන්නට හැක්කේද? එහෙම නොහැකි ස්වාමිනී. එසේයි මහරජාණනි මියගිය අයට කුසල් අනුමෝදන් කරන්නට හැක්කේය. එතකොට මේගේ ඥාතීන්ට තමයි පින් අනුමෝදන් කරන්න ඕනේ. එතකොට ඒ විදිහට මේ පින මෙනෙහි කර කර ඉන්න අපිට හැකියාව ලබා ගත්තොත් මොකද වෙන්නේ? ඒ පින සමංග ජීවිතයට ගොඩාක් දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි මේක තේරුම් ගන්න ඕන පින්වත්නි මේ දැන් പ്രേත වස්තුවේ දැන් අපි මේ പ്രേත කතා තුනක් ඉගෙන ගත්තේ. එකක් අපි ඉගෙන ගත්තා අර සිටු පුත්‍රයෙකුට අග්ගලා හතරක් ලැබිලා සුලසා කියන නගර සෝබිනියගෙන් එයා ඒක කෑවේ නෑ. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේට පූජා කරගත්තා. ඒ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේට පූජා කරපු අනුසස් බලෙන් අර පුද්ගලයා මරුන් කපු පුද්ගලයා වෘක්ෂ දේවතාවෙක් වෙලා උපන්නා. එයාට මගපල් ලබන්නත් ලැබුණා. ඊළඟට ඉගෙන ගත්තා කාශ්‍යප බුද්ධ කාලේ එක භික්ෂුවක් මේ සංඝයාට ගරහා ඉඳලා ඒ විපාක හැටියට නිරේ ගිහිල්ලා පස්සේ പ്രേත යෝනිය උපන්නා කියලා. ඒගොල්ලන්ට මාර්ගඵල නැහැ. තව එක්කෙනෙක් කාශ්‍යප බුද්ධ කාලේ මේ Taman මේ පන්සලක් ගන්න ආස කළා සංඝයා බිඳවලා පිටත් කළා ඒක විහාරාධිපති වෙච්ච එක. එතකොට එයා මෙරළ ගිහිල්ලා නිරේ ඉපදිලා പ്രേත යෝනියට ආම්පස්සේ කටකුණු වෙලා. ඉතින් ඒ නිසා මේ ඔබට මතකද දන්නේ මම දැන් කාලක් තිස්සේ කියනවා ඔයගොල්ලන්ට හිතේ තරහකට ගන්න පුළුවන් පස්සවලදී හැබැයි තරහට ගත්තා කියලා එක එක්කිනාට අණවින කොඩින හදිහුණියන් නම් කරන්න එපා කියලා. දැන් මම මේ ළඟදී තවත් ඒ වගේ කේස් එකක් ආවා. මේ මොකද්ද මේ පුතයි ලේලි. එතකොට පුතා රස්සාවට පිට ඈතක යනවා. ගියාම ලේලිගේ අම්මා අසරණ තනියම ඉන්න නිසා අම්මට උදව් කරන්න ලේලි යනවා. එතකොට ලේලි යන්නේ අම්මට උදව් කරන්න. නමුත් පුතාගේ අම්මා හිතුවා ඒ යන්නේ මේ අම්මත් එක්ක ගැටිලා කියලා. එතකොට ඒ අම්මා තීරණය කළා පවුල කඩන්න. අම්මමයි බඳලා දුන්නේ. තීරණය කළා ඔය කොයි හරි දේවාලයකට ගිහිල්ලා අඹරලා දුන්න ගුලි. ඊට පස්සේ ලේලි එක කෑවා. ඒ කාණ පස්සේ යස්ස දිෂ්ටි කලු කුමාරයා යස්ස බැඳිලා ඉන්නේ. ඊට පස්සේ කසා දෙපා වුණා කොල්ලට. කොල්ලම ගෙදරටම ගිහිල්ලා ඇරලෙව්වා මට මේ ගෑණි එපා කියලා. ඊට පස්සේ දික්කසාද වුණා. දික්කසාද වුණාට පස්සේ මේ ගෑනු දරුවෝ සම්පූර්ණයෙන්ම රෝගී තත්ත්වයට පත් වෙලා දැන් ඔත්පල විලා. නැන්දම්ම කලේ මේ බුද්ධ ආගමේ. අවුවත් කියන්නේ අපි හොඳ බෞද්ධයෝ. හාමුදුරනේ අපි හොඳ බෞද්ධයෝ කියනවා. නමුත් යන්නේ කොඩි වින අනවින හදි හෝනියන්. හැබැයි ඒ අමණ්ඩිට ඒ කරපු අමණ්ඩිට අවුරුදු ආත්මව 5000ක ඕක පරිසම්දිනවා. මනුෂ්‍යාත්මයක් ආවොත් 5000 වතාවක් කොඩි වින එකට අහු වෙනවා. බේරන්න බෑ. ඒකයි මේ අපි කියන්නේ අනවින කොඩි වින හදි හෝනියන් කරන්න එපා කියලා. පත්තරවලත් හරියට තියෙනව නේද ඌවා? මේම කරන්න කී. සල්ලිත් එපා කියන නොමිලිත් කරලා දෙන්නම් කියනවා. එතකොට මේ දීපයක් ගෙනලා දෙන්නම් කියනවා හිත ආස කරපිකන අනිත් ආගම් වලත් හරියට කරනවා. අනුවින කොඩි වින හදි හුණියේ අන්තර මන්තර වලින්ම යන්නේ. ඉතින් ඒ නිසා මේක හරි භයානක තත්වයක්. මේක එන්ඩෙන්ඩ මං හිතුවා මේව අඩු වෙලා යයි කියලා. මේ මිනිස්සුන්ට නෝන ඇති වෙයි කියලා. බැලුවම මිනිස්සුන්ගේ වැඩිපුර මිනිස්සු තෝරගන්නේ මේ පැත්තමයි. භයානක පැත්ත තෝරගන්නේ. තිසරණේ අතාරිනවා. කතා කරන එකට අපි හොඳ බෞද්ධයෝ කියනවා.
මරණින් මත්තේ නිරේ යනවා. නිරේ ගිහිලා ආයේ ප්‍රේතයෝනි උපන්නත් යම් පෙරේතයෙකුගෙන් වැඩගත්තද ඒ පෙරේතයාගේ 16ක් වෙලා උපදිනවා. 16ක් වෙලා උපදිනවා. එතනින් ආයේ බේරිල්ලක් නැහැ. දැන් බලන්න අර දැන් දෙවියන් අතර උපදින්න පුළුවන් උනේ රාතන් වහන්සේට දාන දීපු නිසා. මං කිව්ව එකේ අර ගාථා කොටස මතක තියාගන්න. කිත්තූපමා අරහන්තෝ දායක කස්සකූපමා දායකයෝ ගොවියෝ වැනිය. බීජූපමන් දෙය ධම්ම. දෙන්නා වූ දානේ බීජ වැනිය. මේ තුනෙන් තමයි ඵලෙ හටගන්නේ. දැන් එහෙනම් ඔබ මතක තියාගන්න අපි කියමු මෙහෙම එකක්. ඔන්න චෛත්‍යයක් වඳින්න යනවා. මහසෑය වඳින්න යනවා. දැන් මහසෑය වඳින්න යනවා කියලා පිරිසක් යනවා මෙතනින් වාහනයක් අරගෙන. ඔන්න වාහනේ නැග්ග වෙලාවෙ ඉඳලා සින්දු කී යනවා. අපි කියමු සින්දු කියන වාහන නැග්ග වෙලා ඉඳලා. ඔන්න ගියා. ගිහිල්ලා ඔන්න විශ්‍රාම ශාලාවක නැවතුණා. එතනත් ඒ විහිළු තාලු කර කර එක එක කෙනාට හිනස් ඉඳලා ඔන්න වතුර නානවා. වතුර ටිකක් නාලා ඔන්න සුදු යඳ ගත්තා. දැන් වැඩි හරිද? දැන් වස්ත්‍රෙන්නේ මේ ඔක්කොම කරගන්න හදන්නේ. වස්ත්‍රයයි අයිති ඇඟට. හිතට නෙමෙයි. ඊට පස්සේ ඔන්න එනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් මහාසාය දකින්නකොට පේනකොට ශාස්ත්‍රුන් වහන්සේව මතක් වෙන්න ඕනේ. බුදුගුණ සිහි වෙන්න ඕනේ. කට වැහෙන්න ඕනේ. හිත බුදුගුණේ පිහිටන්න ඕනේ. එහෙමයි අනුසස් තියෙන්නේ. ඊට පස්සේ මෙනෙහි කර කර යනවා. ඔන්න මල් ටිකක් හම්බ වුණා. මල් ටිකත් අරගෙන බුදුරජාන් වහන්සේ ගුණ මෙනෙහි කර කර යනවා. ගිහිල්ලා ඔන්න මහාසෑය පදගුණ කළා වන්දනා කරනවා ජීවමාන ශාස්ත්‍රුන් වහන්සේට වගේ මම මේ මහාසෑය වදින්න වගේ මම මේ මහාසෑය වදිනවා කියලා. එතකොට නම් යාන්තම් පිනක් උපදින්න අවස්ථාව තිබේ. එහෙමයි පිනක් හටගන්නේ. දැන් බෝධින් වහන්සේ නමක් වදින්න ඕනේ. එතකොටත් ඒ විදිහට ශාස්ත්‍රුන් වහන්සේ ගැන මෙනෙහි කර කර ආයතොත් තමයි මේ පින හටගන්නේ. පිනේ ස්වභාවය මොකද්ද? හරියට පින හටගත්තා නම් සිතේ උපදිනවා අමුතු ප්‍රීතියක්. හරියට පින හටගත්තා නම් හිතේ මොකද්ද උපදින්නේ? අමුතු සන්තෝෂයක් උපදිනවා. ඒකට කියනවා පිනා යනවා කියලා. ඇතුලෙන් hina වෙනවා වගේ හිත ඇතුලෙන් hinaවක් එනවා. ඒක තමයි පින හරියට හටගත්තා නම් වෙන්නේ. ඒක ඇවිල්ලා නැත්තම් පින පිහිටලා නැහැ. එහෙම අඳුන ගන්න ඕනේ. අන්තිමට ඔක්කො වීදම් කරපුවා ගැන කතා කරයි. ඊට පස්සේ ෆොටෝ එකක් ගනින් මේ අපි ඉන්නවා කියලා ෆොටෝ එකක් ගන්න කල්පනා කරයි. ෆොටෝ එක බලලා පින මතු කරන්න බෑ. අපි කියමු දැන් අපිට මේ පිනේ අනුස්මරණීය අවස්ථාවක් අපි මේකේ වින්තූරයක් ගන්න ඕනේ අපිට සිහි කරන්න කියලා. එහෙම පින මතු වෙන්නේ නැහැ. හරියට පින දැන් ඔබ දානයක් දුන්නා කියමු. ඔන්න දැන් අපි කියමු ලොකු දානයක් නැහැ කරගන්න විදියක් නැහැ. නමුත් අපිට 5 නමක් වඩම ගන්න පුළුවන් කියමු 7 නමකුත් බෑ. 5 නමක් වඩම්මගෙන ඔන්න ප්‍රණීත දානයක් හදලා ගෙවල් දොරවල් හොඳට පිරිසිදු කරලා අනේ රාතන් වහන්සේලා සිහි කරගෙන මම මේ දානෙ දෙන්නේ. රාතන් වහන්සේලා උදෙසා මම මේ දානෙ දෙන්නේ කියලා හිතාගෙන ගේ හොඳට පිරිසිදු කළා. ඊළඟ කහපැන් ඉහෙලා රාතුන් වඩින තැනක් හැටියට මම අද මේ හදන්න කියලා රාතුන්ගේ ගුණ මෙනෙහි කර කර දානෙ හදනවා. බුද්ධ පූජා තියෙනවා. දැන් අපි කියමු දානෙට වැඩිය ස්වාමීන් වහන්සේ රහතුන් ගැන කියන්නේ නැහැ. නමුත් දැන් තමන් රහතුන්ගේ ගුණ මෙනෙහි කර කර කරනවා. තමන්ගේ පැත්තෙන් පින වැඩෙනවද නැද්ද? තමන්ගේ පැත්තෙන් පින වැඩෙනවද නැද්ද? පින වැඩෙනවා. ඊට පස්සේ ඔන්න දානේ පූජා කරනවා. අනේ රහතුන් වහන්සේ බුද්ධ ශාසනයේ ගෞතම බුද්ධ ශාසනයේ වැඩ සිටියේ සාරිපුත්ත මොග්ගල්ලානාදී රහතන් වහන්සේලා සිහි කරගෙන මිහිඳු මහ රහතන් වහන්සේ සිහි කරගෙන මම මේ දාන දෙන්න කියලා රහතුන්ගේ ගුණ සිහි කර කර දාන දෙනවා. අපි කොහොම දාන දෙද්දී අපිට පේනවා කියමු සංඝයා විහිළු කර කර වළඳනවා. අපිට ගැටලුවක්ද? Tamanට ගැටලුවක් නෙමෙයි ඒක. Taman දෙන්නේ කාටද? රාතන් වහන්සේලා සිහි කර කර බෙදනවා. එතකොට රාතන් වහන්සේලා සිහි කර කර බෙදනකොට සංඝයා වළඳනවා ඒක. ප්‍රත්‍යවේක්ෂ අනුකරණක හෝ කරනක උන්වහන්සේලාගේ වැඩක්. ඒක උන්වහන්සේලා අරන් යයි.
එතකොට තමන් අර විදියට කරගත්තාම ඔන්න දැන් දාන දීලා අවසන් කළා. අවසන් කරලා ඔන්න සංඝයාත් වඩිනවා. දැන් ඔන්න හිත ඇතුලෙන් එනවා අමුතු සන්තෝෂයක්. හිත ඇතුලෙන් hina වෙනවා වගේ ප්‍රීතියක් එනවා. අන්න පින වැඩ කරනවා. ඊට පස්සේ තියෙන්නේ ඒ පිනම මෙනෙහි කර කර අනේ මං රහතන් වහන්සේලා උදෙසා දාන දුන්නේ කියලා රහතන් වහන්සේලාගේ ගුණ සිහි කරනවා. දැන් මේක කරන්න පුළුවන්ද කියන්න තිසරණේ නැති කෙනෙකුට? බෑ. කියන්නේ යම් ප්‍රමාණයකට හරි බුද්ධ රත්නේ, ධම්ම රත්නේ, සංඝ රත්නේ ගැන යම් කිසි පැහැදිලි දැක්මක් මේ කාලේ වමනයි. මොකද මේ කාලේ ජීවමාන රහතුන් නැන්නේ. ඒ නිසා මේ කාලේ ගොඩක් වමනයි අර රහතන් වහන්සේලා අතීතයේ වැඩ සිටියේ රහතන් වහන්සේලා මෙහිමයි කියලා රහතන් වහන්සේලා ගැන මෙනෙහි කර හිත පිනා යන්න ඕනේ. හිත සන්තෝෂයටපත් වෙනවා. මේකට මේ මොනවද කියන්නේ ෆෝන් වලින් ෆොටෝ ගැනීමලි, කැමරා වලින් ෆොටෝ ගැනීමලි, වීඩියෝ කිරිලි කිසිවක් අදාළ නැහැ. ඒවා එන්නේ වැඩි සවුත් වෙනවා. ඒවා ලං කරගන්න වැඩි සවුත් වෙනවා. මේක කරන්න තියෙන මේ වගේ කරාට පස්සේ හිත ඇතුලෙන් පිනා යනවා. සන්තෝෂ වෙනවා. ආන්ගේ හිත ඇතුලෙන් යන පිනා යෑම තමයි ඒක ඇතුණාට පස්සේ ඒක ඇඟටත් දැනෙනවා හිතටත් දැනෙනවා. ආන්ගේ හිත සතුටින් ඉන්නකොට පින. ඒ පිනේ අකුසල් පීඩන්නේ නැහැ. ඒ විදිහට සීලයක් රැක්කත් දානයක් දුන්නත් චෛත්‍යයක් වැන්දත් ත්‍රිවිධ රත්නය වන්දනා කළත් බෝධියක් වැන්දත් ඒ විදිහට හිත ඇතුලෙන් මේ හිත ඇතුලෙන් hina වෙනවා වගේ සතුටක් එනවා නම් ඒ පින කරනවා නම් ඒ පින කළාට පස්සේ ආන් ඒක තමයි පින. ඒ පින පවත්ව ගන්න පුළුවන් වුණොත් එයාට දිව්‍යයන් අතර උරුමයි. ඒ වගේ පිනක් ඇති කරගත්තොත් දිව්‍යයන් අතර උරුමයි. සත්පුරුෂ භූමිය කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ දිව්‍ය ලෝකේ. ඒක උරුමයි. එහෙම නැත්නම් ඔය ගේ මුල්ලක තමයි. ඒ මරණින් මත්තේ ගේ මුල්ලක නවතී එතනින් යන්න බෑ. ගොඩාක් වෙලාට උපදින්නේ දැන් මේ කිව්වේ දැන් සූකර මුඛ ප්‍රේතය දැන් මේ දෙවෙනි කතාවේ පූති මුඛ ප්‍රේතය ඒ කිව්වේ මෝන කුණු වෙලා පණුව වෙන ප්‍රේතය. දැන් ගෙවල් වල කොච්චරනම් මිනිස්සු පව් කරගන්නවද කේලම් කියලා සඳු සරුවල් කරලා අවුලෝලා ඇවිලෙන ගින්නට පිදුරු දාලා කොච්චරනම් පව් කරගන්නවද ගරහලා හරියට පව් කරගන්නවන්නේ. ඊළඟට ඒ පවටම අධර්මයක් අහන්න පුරුදු වුණොත් දන් දෙන්න ඕනේ, පින් කරන්න ඕනේ. අපිට මේ පින් කරෝ සංසාරي දිග් ගැහෙනවා. ඒ නිසා අපි පින් කරන්නේ. දන් දුන්නොත් සංසාරي දිග් ගැහෙනවා. ඒ නිසා අපි දාන දෙන්නේ. අපි කරන්නේ ඒක නෙමෙයි අපි කුසල් වඩන එක. එයා දානෙට ගරහනවනේ. පිනටත් ගරහනවනේ. එතකොට කොහොමද එයා කුසල් වඩන්නේ? කුසල් වඩන්න බෑ යාට. බොරු කතාවක්. ඒ සරණත් නැහැ. ඉතින් ඒ නිසා පින්වත්නි හොඳට තෙරුවන් සරණී මනාවකට පිහිටාගෙන අපි කරන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා අප සියලු දෙනාට අවබෝධයෙන්ම පින් කරගන්නට වාසනාව ලැබේවා කියලා සාදු කියන්නේ.